සැහැල්ලු හෙලික්සිය දුන්නකින් වස්තුවක් එල්ලූ විට කිසියම් විතතියක් පෙන්වයි. දැන් එම දුන්න සුමට තිරස් තලයක් මත් තබා නිදහස් කෙළවර අචලව සවිකර ඉහත විතතියම ඇතිවන තෙක් වස්තුව ඉවතට ඇද මුදාහරනු ලැබේ. වස්තුව උපරිම තොරණය. එහෙනම් වස්තුවේ උපරිම තොරණය. එතකොට මම ඒක උපරිම වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්නම්. මේ 15 වෙනි ප්‍රශ්නය. එනම් කිසියම් දුන්නක් තියෙනවා. මේ දුන්නේ වස්තුවක් එල්ලනවා. වස්තුවක් එල්ලුවට පස්සේ මේ දුන්න මේ විදිහට ඇදිලානේ සමතුලිත වෙන්නේ. ඒතර වස්තුවේ ස්කන්ධය m කියලා හිතමු. එහෙනම් මෙතනදී මෙයාගේ බර mg. එහෙනම් දුන්නේ ඇතිවන බලය මොකද්ද වෙන්නේ? සිරස් සමතුලිතතාව සැලකුවාම බලය mg ට සමානයි. එහෙනම් මේ වෙලාවේදී ඇතිවන විතතිය අපිට ගන්න පුළුවන් x කියලා. හරිද? එහෙනම් මෙතනදී මොකද වෙන්නේ? f සමානයි kx වෙනවනේ. එහෙනම් මෙතනදී අපිට ලියන්න පුළුවන් mg සමානයි kx කියලා. හරිද? එහෙනම් ওই ගානේ තියෙන රූප සාන බලන්න. ගානේ තියෙන ওই ගාන මෙතනදී මේ විදියට දුන්නොහම තිබිලා මේකේ ඇති වෙනවලු ওই x විතතිය. එහෙනම් වස්තුව මෙහෙම m ස්කන්ධයක් තියෙන. එහෙනම් මේකෙදි බලය මොකක් වෙනවද? මේ වෙලාවේදී මේ දුන්න මත ඇති වෙන බලය කැපිටල් F ට සමාන වෙනවා. එහෙනම් F සමානයි kx. එහෙනම් මෙතන ලියපු විදියට ලියන්න පුළුවන් මොකද්ද? f වලාගේ සමානයි mg ට. එහෙනම් මෙයාගේ ත්වරණය. එහෙනම් දැන් බලන්න උපරිම ත්වරණය අහන්නේ. උපරිම ත්වරණය ඇති වෙන්නේ මොන අවස්ථාවේද? උපරිම ත්වරණය ඇති වෙන්නේ බලය උපරිම වෙලාවේදී. බලය උපරිම මොන වෙලාවේද? විතතිය උපරිම වෙලාවේදී. ඇයි මේක මෙහෙට එන්න මොකක් වෙනවද? විතතිය අඩු වෙනවා. විතතිය අඩු වෙන්න බලය අඩු වෙනවා. එහෙනම් මෙතනදී අපිට කියන්න පුළුවන් f සමානයි ma අණුව f සමානයි ma අණුව මොකද්ද? a උපරිම වන්නේ බලය කැපිටල් F මෙතනදී උපරිම විටය. උපරිම විටය. පැහැදිලිද? එහෙනම් මෙතනදී ගත්තොත් ඉගෙම ආරම්භක ත්වරණය තමයි උපරිම ත්වරණය වෙන්නේ. එහෙනම් මේ අවස්ථාවේදී මෙයාට මෙහෙට f සමානයි ma දාන්න පුළුවන්. f සමානයි ma දැම්මට පස්සේ f ට එන්න පුළුවන් උපරිම අගය ආරම්භක බලය. එහෙනම් මොකක්ද ඒක? mg ට සමානයි. එහෙනම් m වැඩි කිරීම a max. එහෙනම් m ට m කපලා ගියා. මෙතනදී a max සමානයි g. එහෙනම් මෙතනදී a සමානයි a max සමානයි 10යි ms ඍණ 2 කියන එක. නම් පිළිතුරු අංකය මෙතනට ගන්න පුළුවන් පිළිතුර 5 කියන එක. පිළිතුර 5 කියන එක. හරි. ඉක්මන් කළා හදා ගන්න. හරි. ඊට පස්සේ බලන්න මේකේ 17 වෙනි ප්‍රශ්නය. මේක කියනවා මෙහෙම. රූපයේ දක්වා ඇති ඒකාකාර සිලින්ඩරාකාර පඩිය මතට පෙරලීමට අවශ්‍ය p ධාරය මත මෙතනදී පෙරලීමට අවශ්‍යයිලු. එහෙනම් p ධාරය මත නොලිස්සයි නම් මේ සඳහා අවශ්‍ය අවම ආරම්භක බලයයි අහන්නේ. මේක මේ විදියෙන් ප්‍රශ්නයක් 2006 A level paper එකේදී අහලා තියෙනවා. 2006 A level paper එකේදී අහලා තියෙනවා. එතකොට මේ බලන්න මම මෙන්න මෙහෙම රූප සානයක් ඇඳලා මේක චුට්ටක් පැහැදිලි කරන්නම්. මේ විදියට ඔහම පඩියක් තියෙනවා. මේ විදිහට ඔය කාසිය හරි තැටිය හරි එක තියෙනවා. එතකොට මේක කිසියම් තැනකින් බලය යොදලා මම මේ විදිහට ගන්නම් කිසියම් තැනක්. ওই විදිහට බලය යොදලා මේක ඔසවන අවස්ථාවේදී ඔසවන්න කලින් මොකද වෙන්නේ? ඔසවන්න කලින් මෙයාගේ බර සිම්පල් mg ක්‍රියා කරනවා. මේ පොළවෙන් මේක මත ඇතිවන අභිලම්බ ප්‍රතික්‍රියාව ක්‍රියා කරනවා. ඊට පස්සේ මෙන්න මෙතනිනුත් ප්‍රතික්‍රියා බලයක් ක්‍රියා කරනවා. ওই විදිහට අපි හිතමු. එතකොට ඒක අපි r dash කියලා ගමු. ඔන්න ඕවා තමයි මේක මත ක්‍රියා කරන බල. තේරෙනවද? එහෙනම් මේක එසවීමට ආසන්නතම මොහොතේදී මෙතනින් මෙහෙට අදිනවා කියලා හිතන්න. මේ බලය මෙහෙට අදින අවස්ථාවේදී මෙතනින් යාන්ත්‍රමින් එස් වෙනවා. මෙතනින් යාන්ත්‍රමින් එස වෙන අවස්ථාව තමයි මෙතනින් පනින්න පටන් ගන්න මොහොත. දැන් යාන්ත්‍රමින් එස වෙන අවස්ථාවේදී මොකද වෙන්නේ? මේ r බලය බිඳුවක් වෙනවා. පෙරලීමට පටන් ගන්නා මොහොතේදී මේක පෙරලෙන්න ප්‍රමාණවත් අර මේ බලයක් මෙතනින් යොදපු වෙලාවේදී මේ r සමානයි බිඳුව වෙනවා. අන්නේ පෙරලීමට ප්‍රමාණවත් බලය දිගටම පවත්වා ගත්තට පස්සේ මේක පෙරලීම සිදු වෙනවා. ඒ පෙරලීමට ප්‍රමාණවත් බලය දිගටම පවත්වා ගත්තට පස්සේ
මේක පෙරලෙනවා. කොහොමද කරන්න ඕන? මේ කිසියම්තරි මම මේ මෙතන සාධාරණව තැනක් ඇඳලා තියෙන්නේ. මේ රූපසරණේ දක්වලා තියෙන විදියට මේ ඕන තැනකින් ওই බලය යොදන්න පුළුවන්. හරිද? ওই ඕන තැනකින් බලය යොදන්න පුළුවන්. එතකොට මෙයාගේ බර ක්‍රියා කරනවා. මෙයාගේ බර ක්‍රියා කරනවා simple mg. හරිද? එතකොට මෙයා මත අභිලම්බ ප්‍රතික්‍රියාවක් ක්‍රියා කරනවා capital R. මෙන්න මේක හරි මේ බලයන්ගෙන් ඕන එකක් යොදලා R සමානයි බිඳුව වෙන තත්ත්වයට බලයේ විශාලත්වය වැඩි කරගත්තට පස්සේ මෙන්න මේ ප්‍රතික්‍රියා බලය බිඳුව වෙන තත්ත්වයට බලයේ විශාලත්වය වැඩි කරාට පස්සේ ඒ විශාලත්වය වැඩි කරගත්ත අගයේ දිගටම පවත්වා ගත්ත පස්සේ මේක මෙතනින් උඩට ගන්න පුළුවන්. කොහොමද කරන්න ඕන? මේ බලයේ අගය ක්‍රමයෙන් වැඩි කරගෙන යන්න ඕන R සමානයි බිඳුව වෙනකම්. මෙන්න මේ තලයත් එක්ක ඇතිවෙන අභිලම්බ ප්‍රතික්‍රියාව ශූන්‍ය වෙනකම්. ඒ කියන්නේ තලයත් එක්ක තියෙන ස්පර්ශය නැති වෙන අවස්ථාව වෙනකම් F වල අගය වැඩි කරගෙන යන්න ඕන. ඒ වැඩි කරගත්ත අගය දිගටම පවත්වා ගත්තට පස්සේ මේක බිඳුව වෙන වෙලාවෙදි මේකට තියෙන අගය දිගටම පවත්වා ගත්තට පස්සේ මේක මෙතනින් උඩට ගන්න පුළුවන්. එහෙනම් මෙතනදී අපි මෙන්න මෙයාගේ අගය හොයන්න මොකද්ද කරන්න ඕන? මෙන්න මේ ලක්ෂ්‍ය වටා ගූර්ණ ගන්න ඕන P වටා. එහෙනම් මෙතනදී පෙරලීමට ප්‍රමාණවත් බලය ලැබුණු විට capital R සමානයි බිඳුව වෙනවා. capital R සමානයි බිඳුව වෙනවා. එහෙනම් මෙතනදී මේ වෙලාවේදී මම ගන්නවා මේකට තියෙන ලම්බක දුර මෙතනදී x කියලා. ලම්බක දුර x කියලා ගන්නවා. එහෙනම් මෙතනදී අපි p වටා ගූර්ණ ගන්නවා. p වටා ගූර්ණ ගන්නකොට r කින් එන්නේ නැහැ. එහෙනම් මෙතනදී ගත්තොත් එහෙම p වටා ගූර්ණ ගන්නකොට මෙන්න මෙතන අගය අපිට ගන්න පුළුවන් කිසියම් අගයක් y. කිසියම් අගයක් y. එහෙනම් p වටා අපි ගූර්ණ ගන්නවා mg වැඩි කිරීම y mg වැඩි කිරීම y ඍණ මෙතනදී f වැඩි කිරීම x සමානයි බිඳුවයි. එහෙනම් මෙතනදී අපිට ගන්න පුළුවන් මේක ඍණ ලකුණ එහා පැත්තට ගෙනින් පැත්ත මාරු කරලා ලිව්වට පස්සේ f වැඩි කිරීම x සමානයි mg වැඩි කිරීම y. දැන් අපිට අහන්නේ මෙන්න මේ f වල අවමගය. අපෙන් අහන්නේ f වල අවමගය. ඔන්න ඔක සාධාරණව අපි ඔහොම ලියලා ප්‍රකාශනය ගත්තා f වල අවමගය. එතකොට මේකේ මෙන්න මේවා නියතයිනේ. mg නියතයි. එහෙනම් මෙතන mg නියතයි. මෙතන mg නියතයි. ඊට පස්සේ මෙන්න මේ p ලක්ෂයේ ඉඳගෙන mg ගේ ක්‍රියා රේඛාවට තියෙන දුර මම අර රූපසාහනේ ලකුණු කරපු y ම මෙතන දාගන්නම්. ඒක වෙනස් වෙන්නෙත් නෑනේ. ඒක වෙනස් වෙන්නෙත් නෑ ආරම්භක අවස්ථාවේදී. මේක පෙරලෙන අවස්ථාවේ නම් ඒක ක්‍රමයෙන් අඩු වෙනවා. මෙතනදී ගත්තොත් එහෙම ආරම්භක අවස්ථාවේදී ඒක වෙනස් වෙන්නෙත් නෑ. එහෙනම් මේ y වල අගයත් නියතයි. y වල අගයත් නියතයි. y වල අගයත් නියත, mg වල අගයත් නියත. හරිද? ඊට පස්සේ බලන්න දැන් අපිට අහන්නේ මේක අවමගයනේ. එහෙනම් මෙතන mg ගේ y ගේ ගුණිතය මෙතන f ගේ x ගේ ගුණිතයට සමාන වෙන්න ඕන. එහෙනම් මෙතනදී මෙයා අවම වෙන්නේ මොන අවස්ථාවේද? මෙයා අවම වෙන්නේ මෙන්න මේ ලම්බක දුර උපරිම වෙන වෙලාවේදී x වල අගය උපරිම වෙන වෙලාවේදී මෙන්න මේ බලය අවම වෙනවා. එහෙනම් x උපරිම වන විට capital F අවම වේ. අන්න එහෙනම් අවම බලය තෝරන්නේ මෙතනින් ලම්බක දුර උපරිමම බලය තෝරගන්න. බලන්න. මෙයාට ලම්බක දුර හරි අඩුයිනේ p ගේ ඉඳගෙන. ඒකින්ද මේ බලය ගොඩක් මේ a අකුර දාලා තියෙන තැනින් බලය යෙදුවොත් මේ ආකාරයට බලය යෙදුවොත් ලොකු බලයක් යොදන්න ඕන. මේක ගත්තොත් අරයට සමාන දිගක් වගේනේ. අරයට සමාන. මේකට ගත්තොත් ඒකත් අරයට සමාන වගේ. මෙතනින් මෙහෙම අදින එක. ඊට පස්සේ මෙතනින් මේක. බලන්න වැඩිම ලම්බක දුරක් එන්නේ කාට අදාළවද? d ලක්ෂයට අදාළව. ලම්බක දුර වැඩිම වෙන්නේ d ලක්ෂයට අදාළව. බලන්න. වැඩිම ලම්බක දුරක් එන්නේ d ලක්ෂයට අදාළව. මෙතනින් ගත්තොත් එහෙම මෙන්න මෙතනින් බලය යදුවොත් වැඩිම ලම්බක දුරක් එනවා. x උපරිම වේ. ඒකින්ද මෙන්න මේ capital F අවම වේ. අවම වේ. එහෙනම් මෙතනදී පිළිතුරු විදියට පිළිතුරු අංකය D කියන එක පිළිතුරු අංක 4 තෝරගන්න පුළුවන්. පිළිතුරු අංකය 4 කියන එක තෝරගන්න පුළුවන්. හරිද? මෙතනදී දැන් ඔයගොල්ලෝ හොඳට තේරුම් ගන්න ඔය කියන බලය ඔය යොදපු බලය දිගටම පවත්වා ගන්න ඕන. R සමානයි බිඳුව. මෙන්න මේ R වලාගේ බිඳුව වෙන තරමේ බලයක් ඇති කළා
ඒ බලය R සමානයි බිඳුව වන මොහොතේම මේක උට්ට එකපාරට පනින්නේ නැහැ. R සමානයි බිඳුව වෙන තරමේ බලයක් ඇති කළා ඒ බලය දිගට පවත්වා ගන්න ඕන. ඒ බලය දිගට පවත්වා ගැනීම සිදු කරන්න ඕන. මට මතක විදියට මීට වඩා ලේසි මේ ප්‍රශ්නය 2006 A level paper එකේ 2006 A level paper එකේ 6 වෙනි MCQ එක. ඉතා සරලයි මේක. මට මතක විදියට අංක 6 වෙන්න ඕන. හරිද? අංක 6 හෝ 5 තමයි මේ විදියෙන් ප්‍රශ්නයක් තියෙනවා ඒකේ. ඕකෙදී 16 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා මේ අපිට ආවේ සිම්පල් A 16 වෙනි ප්‍රශ්නේ ළමයෙක් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා 16 වෙනි ප්‍රශ්නේ අපිට ආවේ සිම්පල් A සමානයි G කියලානේ A max අගය. එතකොට එයා අහනවා මෙතනදී උත්තරය මං කිව්වේ A max සමානයි මේකෙදි 10යි ms ඍණ 2 කියලානේ. ඒතර ඇත්තටම ගුරුත්වත්වරණයාගේ 10යි ms ඍණ 2 නෙවෙයි. මෙතනදී A max වලාගේ එහෙනම් සමාන වෙන්න ඕන 9.8යි ms ඍණ 2 නේ. ඕපනේ නිවැරදියාගේ 9.8යි එකයිනේ. එතකොට ඒකට 10ම ගත්තේ ඇයි කියලා. සාමාන්‍යයෙන් MCQ ගැටළු වලදී ගාණේ විශේෂයෙන් කියලා නැත්නම් ගුරුත්වත්වරණයේ අගය විදියට ගන්නේ 10 කියන එක. හොඳ ගාණේ විශේෂයෙන් කියලා නැත්නම් 10 කියන එක. ඔයගොල්ලන්ට ගුරුත්වත්වරණයේ මොකද්ද යොදාගන්නේ අගය කියන එක සැකයක් තියෙනවා නම් ප්‍රශ්න පත්‍රය ඉස්සරහා බලන්න. ප්‍රශ්න පත්‍රය ඉස්සරහා අනිවාර්යෙන් ජීවලාගේ දීලා තියෙනවා. ඇප්ලයිඩ් පේපර් එකත් දෙනවා, ෆිසික්ස් පේපර් වලත් දෙනවා. හරිද? එතකොට ගාණ විශේෂයෙන් කියලා නැත්නම් මෙන්න මේ පේපර් එකේ ඉස්සරහා දීලා තියෙන අගය තමයි යොදාගන්නේ. G වලට. හොඳ. එතකොට මේ පේපරේ ඉස්සරහා දීලා තියෙන්නේ 10 කියන එක. එතකොට 10 ගැනීම කිසි අවුලක් නැහැ. හොඳ. 9.8 කියන එකත් ප්‍රශ්නයක් නැහැ එතන. ඇත්තටම 9.8 ඒ දෙකෙන් එකයි දෙන්න ඕන උත්තර විදියට. නමුත් දැන් ඔයගලන්ට ඔහොම සැකයක් තියෙනවනේ. ප්‍රශ්නෙට උත්තරේ විදියට 10.9.8යි එකද ගන්නෙ 10ද ගන්න කියන එක. මොකද්ද ගන්න අගය කියන එක. එතකොට ගාණ විශේෂයෙන් කියලා නැත්නම් මෙන්න මේ පේපර් එකේ ඉස්සරහා දීලා තියෙන අගය තමයි ගන්නෙ. හරිද? ෆිසික්ස් පේපර් එකේ බොහෝ දුරට රචනා ප්‍රශ්න පත්‍රයේ වගේම MCQ පේපර් එකේ ජීවලාගේ ඉස්සරහා දෙනවා. අන්නේ ඉස්සරහා දෙන එක තමයි අරගන්න ඕනේ. ඉතින් මෙතනදී ගාණ විශේෂයෙන් කියලා නැති හින්දා අපි 10 කියන එක ගන්නවා. හරිද? 10 කියන එක ගන්නවා. ඕකෙදි බලන්න 18 වෙනි ප්‍රශ්නය හරස්කඩ වර්ගඵලයේ කැපිටල් A වන ඍජුකෝණාශ්‍රාකාරව නැවූ තිරස් නලයකින් මෙතන නලයක් දිගේ v වේගයෙන් ඝනත්වයේ ρ වන ජලය ගලා යයි. හරිද? නලයේ සංදිය මත බලයේ විශාලත්වය. එහෙනම් මෙතනදී නියත ශීඝ්‍රතාවයකින් ගලා යනවනේ. මෙතනදී ගත්තොත් හරස්කඩ ඍජුකෝණයේ වේගයෙන් මෙතනදී v වේගයෙන් ගලා යන වේගය වෙනස් වීමක් කියලා නෑ. එහෙනම් මෙතනින් v වේගයෙන් එන එක මෙතනින් v වේගයෙන් ගලාගෙන යනවා. ඔහොම ඔතනින් හැරිලා. හරිද? එහෙනම් මෙතනදී බලය මොකද්ද වෙන්නේ? බලය සමානයි මෙතනදී F සමානයි MA අණුව ගත්තොත් මෙතනදී V සමානයි U ධන AT. එහෙනම් මෙතනදී ගන්න පුළුවන් A සමානයි V ඍණ U බෙදීම T. එහෙනම් F සමානයි මෙතනදී M වාරයක් V ඍණ U බෙදීම T. එහෙනම් මෙතනදී ගත්තොත් එහෙම F සමානයි M බෙදීම T. මේ වගේ ගානක හදන්නේ මේ විදිහට සමීකරණය යොදාගෙන. හරිද? නැත්නම් කෙනෙකුට මේක නැතුව එකපාරට මොකද්ද? බලය සමානයි ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා ගන්නත් පුළුවන්. එතකොට ඒකීය කාලයකදී ස්කන්ධය අපි මෙතන ගන්නවා. ඒකීය කාලයකදී ගමන් ගන්න ස්කන්ධය නැත්නම් ඒකීය කාලයකදී ගම්‍යතාව වෙනස් වීමට ලක්වන ස්කන්ධය. මෙන්න මේක හැඳින්වුවොත් එහෙම ඒකීය කාලයකදී ගම්‍යතාව වෙනසට නැත්නම් ප්‍රවේග වෙනසට කිව්වත් හරි ගම්‍යතාව වෙනසට ලක්වන ස්කන්ධය හරිද? එතකොට ගත්තොත් මෙතනදී අපිට ඒක ওই විදිහට හදාගත්ත පස්සේ එහෙනම් ඒකීය කාලයකදී ගම්‍යතාව වෙනසට ලක්වන ස්කන්ධය අපි හොයාගමු. එහෙනම් මෙතනදී කොච්චරක් වෙනවද මෙයාගේ හරස්කඩ වර්ගඵලය? මේකෙදි ගත්තොත් එහෙම v වේගයෙන් යනවා නම් මෙතනදී හරස්කඩ වර්ගඵලය අපි a කියලා ගත්තොත් මෙතනදී t සමානයි බිඳුව කියලා ගත්තොත් t කාලයක් වෙනකොට මෙයා කොච්චර දුරකට එනවද? මෙයා මෙතන t සමානයි t වෙනකොට මෙයා මෙන්න මෙතනින් එනවා vt දුරක්. එහෙනම් මේ කොටසේ ඉන්න ස්කන්ධය එහෙනම් මෙන්න මෙතනින් ගන්න පුළුවන් t කාලයකදී නලය තුලින් ගලන
ද්‍රව ස්කන්ධය T කාලයකදී නලය තුලින් ගන්න ද්‍රව ස්කන්ධය එන අපිට ලියන්න පුළුවන් හරස්කඩ වර්ගඵලය පරිමාවෙන් මේ හරස්කඩ වර්ගඵලය දිගෙන් ගුණ කරාට පස්සේ T කාලයකදී ගන්න ද්‍රව පරිමාව ඒක ඝනත්වයෙන් ගුණ කරාම ද්‍රව ස්කන්ධය. එහෙනම් මේ තමයි T කාලයකදී ගන්න ද්‍රව ස්කන්ධය. එහෙනම් මෙතන m බෙදීම T කියලා කියන්නේ. එහෙනම් මෙතනදී ඒකීය කාලයකදී ගන්න එක. එහෙනම් මෙතනදී AVT රෝ බෙදීම T කියන එක. එහෙනම් AV රෝ ඔන්න එහෙනම් m බෙදීම T වල අගය. එහෙනම් මෙතන කැපිටල් F සමානයි මේකෙදි ගත්තොත් එහෙනම් අපිට ගන්න පුළුවන් m බෙදීම T අගය කියන්නේ AV රෝ. එහෙනම් ප්‍රවේග වෙනස. එහෙනම් මෙතනට දාන්න ඕන අවසාන ප්‍රවේගය. එහෙනම් අවසාන ප්‍රවේගය මෙහෙට v. එහෙනම් v මෙහෙට. හරිද? ඊට පස්සේ ආරම්භක ප්‍රවේගය ඍණ මෙතනදී මේක මෙහෙට. v මෙහෙට. එහෙනම් මේ දෛශික දෙකේ අන්තරය ගන්න ඕන අපි. ওই දෛශික දෙකේ අන්තරය ගන්න ඕන. එහෙනම් කොහොමද? එහෙනම් මේ අවස්ථාවේදී අපිට ගත්තොත් එහෙනම් අපි මේක සැලකුවොත් a කියලා v මේ දිශාවට. එහෙනම් අපි මේක සැලකුවොත් b කියලා b මේ දිශාවට. b මේ දිශාවට. ඔහොම. එහෙනම් අපිට අහන්න ඕන මොකද්ද? a ඍණ b. a ඍණ b කීයද කියලා අපිට අවශ්‍ය වෙන්නේ. එහෙනම් a ඍණ b හොදාගන්නේ කොහොමද? a ඍණ b දෛශික දෙක අන්තරය ගන්න එකත් කරන්නේ කොහොමද? එකතුවක් ලබා ගන්න විදිහටමයි අන්තරය ලබා ගන්නෙ. එකතුවක් ලබා ගන්න විදිහටමයි අන්තරය ලබා ගන්නෙ. එහෙනම් a ඍණ මෙතනදී a ධන ඍණ b නේ සමානයි මෙතනදී කීයද කියලා අපිට හොයා ගන්න ඕන. එහෙනම් අපි මේකට දෛශික ත්‍රිකෝණය ඇඳතින් a ව ඇඳ මෙහෙට a ව ඇඳ මෙහෙට. එහෙනම් ඔන්න v හරිද? v a දිශාවට ওই දෛශිකය a තමයි මේක නිරූපණය කරේ දිශාව මේකේ දාන හින්දා විශාලත්වයේ විතරක් මෙතන දැම්මා. එහෙනම් අපිට ඕන ඍණ b. එහෙනම් මෙහෙට උඩට තියෙන්නේ කවුද? උඩට තියෙන්නේ ධන b. එහෙනම් ඍණ b කියන්නේ පහළට. ඔන්න එහෙනම් මෙහෙම මේක. එහෙනම් මෙතන තියෙන්නේ කවුද? ඍණ b. එහෙනම් මේක සමානයි v. එහෙනම් මෙන්න මෙතනදී ආරම්භයේ ඉඳගෙන අවසානයට මේ කවුද? a ධන ඍණ b. a කියන්නේ a ඍණ b. හරිනේ. එහෙනම් මෙන්න මේ පාදයේ විශාලත්වයෙන් දැක්වෙන්නේ ওই දෛශිකයේ ඒකේ දිශාව මෙන්න මේ දිශාව. හරිද? එහෙනම් මේක කොහොමද? මේක v නම් මේක v නම් මෙතනදී a ඍණ b වල අගය අපිට ගන්න පුළුවන් කොහොමද? වර්ග මෙතනදී පයිතගොරස් ප්‍රමේය දැම්මනම් මූල 2යි v. ඒකේ දිශාව කොහෙටද? ඒකේ දිශාව මෙන්න මෙහෙම මෙහෙට අංශක 45ක් ආනත. ඒකේ දිශාව. එහෙනම් මෙතනට අපිට ඒ දෙවෙන්නේ අන්න ඒ අගය. එහෙනම් මම එතනට ඒක ආදේශ කරාට පස්සේ කීය දෙන්නේ? මෙතනදී AV රෝ වැඩි කිරීම මූල 2යි v. අපෙන් දිශාවක් අහන්න. එහෙනම් මූල 2යි AV වර්ගය රෝ කියන එක උත්තරේ විදිහට ගන්න පුළුවන්. එහෙනම් මෙතනට උත්තරේ වෙන්නේ පිළිතුරු අංකය 2 කියන එක. පිළිතුර 2 කියන එක. එතකොට මේක දෛශික දැනුමෙන් වෙනම හදා ගන්න ඕන. කෙනෙකුට එහෙම නැතුව මේක හිතින් හදන්නත් පුළුවන්. තව ක්‍රමයකට මේ ගැටලුව හදන්න පුළුවන් ළමයෙකුට. හරිද? මෙන්න මෙහෙම හිතන්න පුළුවන් එයාට. දැන් මේ බලන්න. මේ ජල පහර මෙහෙම කෙලින් එනවා. මෙහෙම කෙලින් ඇවිල්ලා මේ දිශාවට තියෙන ප්‍රවේගය නවතිනවා. ජල පහර මෙහෙම කෙලින් ඇවිල්ලා මේ දිශාවට තියෙන ප්‍රවේගය නවතිනවා. එහෙනම් එයාට හොයන්න පුළුවන් ජල කොටස මත මේ ප්‍රවේගය නැති කරන්න මෙහෙට ඇති කරන්න ඕන බලය. එහෙනම් මෙහෙම බටේ තියෙනකොට මොකද වෙන්නේ? බටෙන් මෙන්න මේ ජල කොටස මත මේ දිශාවට බලයක් ඇති වෙනවා. මේ දිශාවට බලයක් ඇති කරන්න ඕන මේ ජල කොටස නවත්තන්න. ඊට පස්සේ මේ දිශාවට ප්‍රවේගයක් ලබා දීලා තියෙනවා. එහෙනම් මේ දිශාවට බලයක් ඇති කරන්න ඕනේ ඒ ප්‍රවේගය ලබා දෙන්න. නවත්තන්න ඕන ප්‍රවේගයේ විශාලත්වයයි ඇති කරන්න ඕන ප්‍රවේගයේ විශාලත්වයයි සමාන හින්දා බල දෙක සමානයි. එහෙනම් මේ දෙකේ සංප්‍රයුක්තය මූල 2යි f. ඒ විදිහට හොයා ගන්නත් පුළුවන් කෙනෙකුට. දැන් එතකොට මේ දිශාවට කියලා ආවේ මොකද්ද? මේ දිශාවට මේ කියලා ආවේ මේ ප්‍රවේගයේ දිශාවත් එක්ක මෙතනට ආදේශ කරාම බලය එන්නේ මේ දිශාවට කියලානේ. මෙහෙට කියලා එන්නේ. එහෙනම් මෙහෙට කියලා එන්නේ මොනව කොටස මත බලයද? මේ දිශාවට එන්නේ ජලය මත බලය. එහෙනම් නලය මත බලයනේ අහන්නේ මේ ගානේ. මේක ගහන්නේ නලය මත. නලයේ සංදිය මත බලය. එහෙනම් මෙතනදී නලය මත බලය. නලය මත බලය අපි විශාලත්වයත් එක්ක මේ දිශාවත් එක්ක ගත්තොත් මූල 2යි මෙතනදී AV වර්ගය රෝ කියන එක මෙතනදී ගත්තොත් ඒකේ දිශාව වෙන්නේ අර දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව මෙන්න මෙහෙම.
මෙතන අංශක 45යි. ඒ කියන්නේ මේ ආවේ ජලය මත බලයනේ. මේක මේ දිශාවට. අපි මේක f' කියලා ගමු. අන්න මෙහෙම හිතන්නත් පුළුවන් ළමයෙකුට. මම මෙතන හැබැයි අවස්ථා දෙකෙම එකට සලකලා උත්තරය අරගත්තා. එහෙනම් උත්තරය අංක මෙතනදී 2 කියන එකයි එන්නේ. හරිද? ඊට පස්සේ බලන්න මේකේ 19 වෙනි ප්‍රශ්නය දිග L හරිද L දිග AB තන්තු දෙකක් හරිද AB තන්තු දෙකක් මෙතනදී AB තන්තු දෙකක් ආධාරයෙන් තිරස්ව රඳවා ඇති ගුරුත්ව කේන්ද්‍රයේ A සිට දුරයි අහන්නේ. එහෙනම් මෙතනදී AB තන්තු දෙකක් ආධාරයෙන් මේ දිග L දණ්ඩ හරිද AB දණ්ඩ තන්තු දෙකක් ආධාරයෙන් තිරස්ව රඳවලා තියෙනවලු. එහෙනම් මේකෙදි ගත්තොත් එහෙම මේ අවස්ථාවේදී අහන්නේ A සිට ගුරුත්ව කේන්ද්‍රයට දුර. එහෙනම් මෙතනදී මෙන්න මෙහෙම කරුණක් ලියා ගන්න. අසමාන්තර බල තුනක් යටතේ සමතුලිත වස්තුවක අසමාන්තර බල තුනක් යටතේ සමතුලිත වස්තුවක බල තුනෙහි ක්‍රියාරේඛා එක් ලක්ෂයක් හරහා ගමන් ගනී. මම ඒතර අර සාමාන්‍ය මැත්ස් කරන අය ඔක ටිකක් ලොකු වචන වලින් කතා කරනවා ඒක ලක්ෂ වේ සංගාමී වේ ඒ වගේ එහෙම කිව්වේ නැහැ. 1 ලක්ෂයක් කරහා ගමන් කරනවා. හරිද? අපි ඒක එහෙම දැනගත්තාම ඇති. එහෙනම් මෙතනදී ගත්තොත් එහෙම ඔය 1 ලක්ෂයක් කරහා ගමන් කරන එකට සංගාමී වේ 1 ලක්ෂ වේ වගේ කියන්න පුළුවන්. එහෙනම් මෙතනදී මෙයාගේ මෙන්න මෙතන තන්තුවේ ආතතිය අපි TA කියලා ගමු. මෙතන තන්තුවේ ආතතිය TB කියලා ගමු. එහෙනම් මේ තන්තු දෙක දික් කරන්න. කොහොම මෙයාව දික් කරන්න පුළුවන්? මේකෙදි ගත්තොත් එහෙම මෙයාව අපිට මෙහෙම දික් කරන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ දෙන්න 1 ලක්ෂ වෙනවා මෙතනදී. එහෙනම් අන්න එතකොට එයාට සිරස් විහිලින් තමයි මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්නේ. නම් mg මෙතන තමයි ගුරුත්ව කේන්ද්‍රය. අන්න ඒක දික් කරාම මේ ලක්ෂ හරහා ගමන් කරනවා. මෙන්න බල තුන සංගාමී වන ලක්ෂය. හරිද? බල සංගාමී වන ලක්ෂය. බල සංගාමී වන ලක්ෂය. එහෙනම් මෙතනදී ගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් ඒකාන්තර කෝණ වලින් මොකද ප්‍රතිමුඛ කෝණ ඒකාන්තර කෝණය ප්‍රතිමුඛ කෝණ වලින් මෙන්න මේ කෝණය කීයද? මේ කෝණය අංශක 60යි. මෙතනදී ප්‍රතිමුඛ කෝණ වලින් මේ කෝණය අංශක 30යි. මේ කෝණය අංශක 30යි. එහෙනම් අපෙන් අහන්නේ මෙතනදී මෙන්න මේ දුර අපි x කියලා ගමු. අපෙන් අහන්නේ A ඉඳගෙන ගුරුත්ව කේන්ද්‍රයට යන දුරනේ. එහෙනම් දණ්ඩේ දිග L හින්දා මේ දුර කීයද? L ඍණ x. ඒ දුර L ඍණ x. එහෙනම් අපිට මෙන්න මේ ත්‍රිකෝණ දෙකට පොදු පාදයක් තියෙනවා. එහෙනම් අපිට අන්නේ පොදු පාදය ප්‍රකාශ කළා මෙතනදී ওই x අගය හොයන්න පුළුවන්. කොහොමද උතන තියෙන එක ඇන්දොතින් මම ටිකක් ලොකු කළා. මෙන්න මේ වගේ සැකස්මන්නේ තියෙන්නේ. ඔන්න ඔහොම. මෙතන කෝණය අංශක 60යි. මෙතන කෝණය අංශක 30යි. එතකොට මේ දුර x මේ දුර L ඍණ x. හරිද? එහෙනම් අපි මේක y කියලා ගත්තොත් මේ ත්‍රිකෝණයෙන් අපිට කියන්න පුළුවන් කොහොමද? මේ ත්‍රිකෝණයෙන් කියන්න පුළුවන් tan 60 සමානයි y බෙදීම x. එහෙනම් y සමානයි x tan 60. ඊට පස්සේ මේ ත්‍රිකෝණයෙන් අපිට ලියන්න පුළුවන් කොහොමද? tan 30 සමානයි මෙතනදී y බෙදීම L ඍණ x. එහෙනම් මෙතනින් අපිට ලියන්න පුළුවන් y සමානයි L ඍණ x වාරයක් tan 30. tan 30. එහෙනම් මේ දෙන්න සමාන කරන්න. x tan 60 කියන්නේ මූල 3යි. මෙතනදී L ඍණ x මෙතනදී tan 30 කියන්නේ එක යට මූල 3යි. එහෙනම් මේ මූල 3 මේ පැත්ත කරනවාම 3x සමානයි L ඍණ x. එහෙනම් 4x සමානයි L. එහෙනම් මෙතනින් අපිට ගන්න පුළුවන් x සමානයි L බෙදීම 4යි කියලා. L බෙදීම 4යි. එහෙනම් මෙතනට පිළිතුරු අංකය පිළිතුර 4 කියන එක විදිහට ගන්න පුළුවන්. පිළිතුර 4. පිළිතුර 4. හරි. එතකොට ඒක ඉක්මනට හදාගන්න.
හරි. ඕකෙදි බලන්න 20 වෙනි ප්‍රශ්නය. මෙන්න මෙහෙම කියනවා. ට්‍රක් රථයක සවිකර ඇති විවෘත ටැංකියක් A හා B ස්ථාන දෙකක් අතර ජලය ප්‍රවාහනය සඳහා යොදා ගැනී. මෙම ජල පරිමාවක් උපරිම ජල පරිමාවක් ප්‍රවාහනය කළ හැක්කේ පහත කුමන ප්‍රවේගකාල ප්‍රස්ථාරයට අනුරූපවද? එහෙනම් මේ බලන්න. මෙතනදී ගත්තොත් එහෙම අපි ගත්තොත් A සමානයි බිඳුව නම් A සමානයි බිඳුව නම් වාජනීය ජල කොටස තියෙන්නේ ඔහොම. හරිද? A වලාගේ ත්වරණය වෙනවා නම් මේ දිශාවට ත්වරණය අපි මෙහෙම ගමු. ත්වරණය වෙනවා නම් මේ දිශාවට මෙතනදී වාජනීය ජල මට්ටම සැකසෙන්නේ ඔන්න ওই විදියට. හරිද? මෙතන මම ලියන්නම් නිශ්චල හෝ ඒකාකාර ප්‍රවේගය. නිශ්චල හෝ ඒකාකාර ප්‍රවේගය මොන දිශාවට හරි කමක් නැහැ. හරිද? මෙතනදී මේ දිශාවට ත්වරණය නැත්නම් මේ දිශාවට මන්දනය ගුණොත් මන්දනය එතකොට ජල කොටස සැකසෙන්නේ මේ විදියට. හරිද? ජල කොටස සැකසෙන්නේ මේ විදියට. පැහැදිලිද? එතකොට මෙතනදී උපරිම ජල පරිමාවක් A හා B අතර ගෙනියන්න පුළුවන් වෙන්නේ උපරිම ජල පරිමාවක් ගෙනියන්න වෙන්නේ හරියටම ගත්තොත් ඒකාකාර ප්‍රවේගයෙන් ගියොත්. ඒකාකාර ප්‍රවේගයෙන් ගියොත් මේ බඳුනේ කටගාවටම පුරවල වතුර ගෙනියන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. බඳුනේ කටගාවටම පුරවලා වතුර ගෙනියන්න පුළුවන්. හරිද? හරි. එතකොට ගත්තොත් එහෙම දැන් කොහොමද ඉතින් කිසියම් ඒ තැනකින් නිශ්චිතතාවයේ ඉන්න එක එකපාරටම ෂණිකව මේ අපිට යන්න පුළුවන් වේගයකට පත් කරන්න බෑනේ. වාහනයක් එහෙම ත්වරණය කරලා තමයි වේගයකට ගන්න පුළුවන් වෙන්නේ. මෝටර් සයිකලයක් හරි පැදලා තියෙන කෙනෙක් දන්නවා එකපාරට මේ මෙහෙම තියෙන ගාන නිශ්චලතාවයේ තියෙන වාහනේ ඩඩස් ගාලා අපිට පැයට කිලෝමීටර් 60කට ගන්න බෑ. ඒක ක්‍රමානුකූලව තමයි ගන්න ඕන. වාහනයකදී මේක අනිවාර්යෙන් මුල් ටිකේ ත්වරණයක් තියෙන්න ඕන. ඊට පස්සේ B කියන ස්ථානයේ නවතින්න ඕන නම් B කියන ස්ථානයේ නවත්තන්න ඕන හින්දා අනිවාර්යයෙන්ම අපිට B කියන ස්ථානට 60න් ඇවිල්ලා එකපාරටම B කියන ස්ථානේ නවත්තන්න බෑ. එහෙනම් ඊට කලින් තැනක ඉඳගෙන නවත්තගෙන එන්න ඕන. ඒ කියන්නේ බ්‍රේක් ගහගෙන එන්න ඕන. නැත්නම් මන්දනය කරගෙන එන්න ඕන. හරිද? එහෙනම් ගත්තොත් එහෙනම් මෙතනදී මේකට මේ චලිතයට A හා B අතර චලිත වෙන්න අනිවාර්යෙන් මොකක් තියෙන්න ඕනද? A වලදී මෙතනින් නිශ්චලතාවයෙන් පටන් ගන්නවා. U සමානයි බිඳුවෙන් පටන් ගන්නවා. ඊට පස්සේ ත්වරණය වෙලා ත්වරණයක් තියෙන්න ඕන. ඊට පස්සේ අනිවාර්යෙන් මෙතන B කියන තැන මෙයා නවතින්න නම් අනිවාර්යෙන් මෙයාට මොකක් තියෙන්න ඕනද? මන්දනයක් තියෙන්න ඕන. ත්වරණයයි මන්දනයයි තියෙන්න ඕන. එහෙනම් අර ඒකාකාර ප්‍රවේගයෙන් යනවා කියන කතාව ගැලපෙන්නේ. එහෙනම් මෙතනදී හැබැයි මේ බලන්න. දැන් මම මේකට ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ඇන්දොත් ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ මෙන්න මේ විදිහට රේඛා කිහිපයක් ඇන්දොත් ඔය විදිහට මම මෙතන ගන්නවා A1 A2 A3 A4 කියලා. එහෙනම් මෙතනදී මේ ත්වරණය A1ට වඩා වැඩි A2 ඊට වඩා වැඩි A3 ඊට වඩා වැඩි A4. එතකොට ගත්තොත් මෙතනදී A1 ත්වරණයෙන් යන වෙලාවේදී මෙයාගේ ජල පෘෂ්ඨය ආනත වෙන්නේ මෙන්න මේ වගේ ප්‍රමාණයක් නම් A2 ගෙන් යනකොට ජල පෘෂ්ඨය ඊට වඩා ආනත වෙන්න ඕන. මේකට වඩා ආනත වෙන්න ඕන. මේකට වඩා වැඩි ආනතියක් තියෙන්න ඕන. හරිද? මේ වෙලාවේදී ආනතියට වඩා වැඩි ආනතියක් ඒකට තියෙන්න ඕන. ඊට පස්සේ A3 ගෙන් යන වෙලාවේදී අර දෙකටම වඩා ආනත වෙන්න ඕන. ඊට පස්සේ A4 ගෙන් යන වෙලාවේදී ඊටත් වඩා ආනත වෙන්න ඕන. කොහොම ආනත වෙන්න ඕන. එන්න ත්වරණය වැඩි වෙනකොට ජල පෘෂ්ඨයේ ආනතිය ත්වරණයට විරුද්ධ දිශාවට සිදුවන ආනතිය මෙතනදී වැඩි වෙන්න ඕන. හරිද? එහෙනම් මෙතනදී ඔයගලන්ට පැහැදිලි බලන්න දැන් මේ වෙලාවේදී මේක කටගාවටම පිරෙව්වොත් මේ බඳුන මම කටගාවටම පුරවනවා. මේ ආනතිය තියෙන විදිහටම කටගාවටම පුරවනවා. මේ ආනතිය තියෙන විදිහට කටගාවටම පුරවනවා. මේ ආනතිය තියෙනකොට කටගාවටම පුරවනවා. එහෙනම් මේ බලන්න. මේක මම කටගාවටම පිරෙව්වොත් මට පුරවන්න පුළුවන් මෙන්න මේ මට්ටමට වෙනකම්. ඔන්න ওই ගානට වෙනකම් මට පුරවන්න පුළුවන්. මේක කටගාවටම පිරෙව්වොත් මට පුරවන්න පුළුවන් මෙන්න මේ මට්ටමට වෙනකම්. මේක කටගාවටම පිරෙව්වොත් මට පුරවන්න පුළුවන් මේ මට්ටමට වෙනකම්. මේක කටගාවට පිරෙව්වොත් මට පුරවන්න පුළුවන් මේ මට්ටමට වෙනකම්. පැහැදිලිද? ඔය රතු පාට රේඛාවේ තනට වෙනකම් බඳුන උපරිම ජල පරිමාවක් පුරවන්න පුළුවන්. එහෙනම් මේ බලන්න
තොරණය අඩු වෙනකොට ගෙනියන්න පුළුවන් ජල පරිමාව මොකද වෙන්නේ? වැඩි. ඊට පස්සේ තව ටිකක් තොරණය වැඩි කරොත් ජල පරිමාව ටිකක් අඩු වෙනෝනේ. බලන්න මේකට වඩා මේ හිස් තැනෙන් හිතන්න. හිස් තැන මෙතන ලොකුයි. ඒ කියන්නේ ජල පරිමාව අඩුයි. එතකොට මෙතනදී මේ ඔහොම. හරිද? ඊට පස්සේ ගත්තොත් ඉතින් මෙතනදී මේ විදියට. පැහැදිලිනේ. හරි. එන ආනතිය වැඩි වෙනකොට මේ පළවෙනි රූප සාන් දෙක බලන්න. පළවෙනි රූප සාන් දෙක සලකලා හිතන්න. ආනතිය වැඩි වෙනකොට හිස්ව තියෙන පරිමාව වැඩි වෙනවා. එහෙනම් ත්වරණය වැඩි වෙන්න මොකක් වෙනවද? මෙතනදී ගෙනියන්න පුළුවන් ජල පරිමාවයේ අගය අඩු වෙනවා. ගෙනියන්න පුළුවන් උපරිම ජල පරිමාවයේ අගය අඩු වෙනවා. නම් මන්දනයටත් ඔහොමම තමයි. මන්දනය ගත්තොත් එහෙම ඕකේ අනිත් පැත්ත. මන්දනය වෙන වෙලාවේදී මොකද වෙන්නේ? ඕකට අනිත් පැත්තට ආනත වෙන්නේ. මෙයා මන්දනය වෙනව නම් මෙහෙට මෙතනදී මොකද වෙන්නේ? මෙතනදී මේ පැත්තට. ඉතින් ওই කතන්දරේම තමයි. එහෙනම් මොකද්ද වෙන්න ඕන? උපරිම ජල පරිමාවක් ගෙනියන්න පුළුවන් වෙන්නේ අඩුම ත්වරණයකුයි අඩුම මන්දනයකුයි තියෙන අවස්ථාවේ. උපරිම ජල පරිමාවක් ගෙනියන්න පුළුවන් වෙන්නේ අඩුම ත්වරණයකුයි අඩුම මන්දනයකුයි තියෙන අවස්ථාවේ. මෙහෙම රතු පෑනෙන් වාක්‍යයක් ලියන්න. එහෙම වාක්‍යයක් ලියන්න. උපරිම ජල පරිමාවක් ගෙන යා හැක්කේ උපරිම ජල පරිමාවක් ගෙන යා හැක්කේ උපරිම ජල පරිමාවක් ගෙන යා හැක්කේ රථය ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් ගන්නා විටය. උපරිම ජල පරිමාවක් ගෙන යා හැක්කේ රථය ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් ගන්නා විටය. නමුත් ප්‍රායෝගිකව ඒගෙන් චලිතය ආරම්භා ඒගෙන් නිසලතාවයෙන් චලිතය ආරම්භා නමුත් ප්‍රායෝගිකව කැපිටල් ඒගෙන් නිසලතාවයෙන් චලිතය ආරම්භා කැපිටල් ඒගෙන් නිසලතාවයෙන් චලිතය ආරම්භා කිසියම් ප්‍රවේගයක් ලබා ගැනීමට ත්වරණයක් තිබිය යුතුය. එලෙසම B ස්ථානයට ගොස් එකවර නැවැත්වීම සිදු කළ නොහැක. එලෙසම B ස්ථානයට ගොස් එකවර නැවැත්වීම සිදු කළ නොහැකිය. එයටද යම් මන්දනයක් තිබිය යුතුය. ඊට යටින් ලියන්න. එම නිසා උපරිම ජල පරිමාවක් ප්‍රවාහනය කළ හැකි අවස්ථාව ලැබෙන්නේ උපරිම ජල පරිමාවක් ප්‍රවාහනය කළ හැකි අවස්ථාව ලැබෙන්නේ ත්වරණේ හා මන්දනයේ විශාලත්වය අවම වන අවස්ථාවේදීය. හරිද? හරි. ඊට පස්සේ අපි දැන් මෙතෙන්දී ත්වරණයේදී මන්දනයේදී වෙනස් වීම ගැන අපි කතා කරා. එක එක උත්තරයේදී අපි ඊට පස්සේ බලමු කොහොමද උපරිම පරිමාව වෙනස් වෙන්නේ කියලා. එක එක උත්තරයේදී බලමු කොහොමද මේක වෙනස් වෙන්නේ කියලා. මේ ටික ගැන පොඩි සටහනක් ඉක්මනට දාගන්නකො. මෙතනදී ලොරිය තියෙනවා. ඊට පස්සේ ඒකාකාර ප්‍රවේගයෙන් ත්වරණයෙන් මන්දනයෙන් යද්දී එහෙමයි. මෙන්න මේ ටික සටහන් කරගන්න. ත්වරණය වෙනකොට කොහොමද වෙන්නේ කියන එක. මෙතනදී මේක ලියා ගන්න. A ගෙනුයි B ගෙනුයි නවත්තන්න. ඔය ලියපු කරුණ ලොරිය ඇඳලා ඒක යටින් මේක ලියා ගන්න. මේකෙන් නිසලතාවයෙන් පටන් අරගෙන ත්වරණය වෙලා ඊට පස්සේ මන්දනය වෙන්න ඕනේ. එහෙනම් ත්වරණයකුයි මන්දනයකුයි අනිවාර්යෙන් තියෙන්න ඕන. හරිද? එහෙනම් මෙතනදී මන්දනය වෙනකොටත් මේ විදිහටම රූප සාන් ටිකක් අඳින්න පුළුවන්. ඒක අඳින්න අපිට අවශ්‍ය නැහැ. ඒක තේරුම් ගන්න පුළුවන් අපිට. හරිද? හරි. ඉක්මන් කරලා ඔය ටික අඳගන්න.
මේ රූපසාන් දෙකේම ඉරි දෙක තා චුට්ටක් පල්ලෙහාට එන්න ඕන. හරියටම සමාන්තරව නෙමෙයි මං ඇඳලා තිබ්බේ. ඔය වගේ. දැන් අපි මේ උත්තර පහ ගැන සැලකිලිමත් වෙමු. මේකේ බලන්න දැන් මේකේ මොකද වෙන්නේ? ත්වරණය අඩුයි. ත්වරණය ටිකක් අඩු වගේක්. නමුත් මෙතන ඒකාකාර ප්‍රවේගයකිනුත් යනවා. දැන් කෙනෙක් කියන්න පුළුවන් ඒකාකාර ප්‍රවේගයේදී ජල පරිමාව උපරිම වෙනව නේද කියලා. නෑ මෙතන ආරම්භයේ පුරවන ටිකනේ වාහනේ තියෙන්නේ. ආරම්භයේ පුරවන එක ගත්තොත් එහෙම දැන් මේ රූපසාර මේකට අදාළව ගත්තොත් එහෙම මෙන්න මේ වගේ තත්ත්වයක්. හරිද? මේකට අදාළව ගත්තොත් ඔන්න ওই වගේ අවස්ථාවක් අපිට කිය ගන්න පුළුවන් ජලය ටික පිරලා තියෙන. ඒකාකාර ප්‍රවේගයෙන් යන අවස්ථාවේදී දැන් මෙතන මම පොඩියට රූපසානක් ඇඳොත් එහෙම මම එකක් ඇඳලා පෙන්නන්නම්. මෙතනදී භාජනය ඔහොම තියෙනවා නම් මේ අවස්ථාවට අදාළව ජලය පිරවීම ඔහොම. මේ අවස්ථාවට අදාළව ඒ බඳුන මෙහෙම. ඔන්න ඔහොම. ඊට පස්සේ මේ අවස්ථාවට අදාළව ගත්තොත් එහෙම කොහොමද? මේ වගේ ආනතිය ගොඩක් වැඩි වෙලා ජලය ටික ගොඩක් ඉහිරිලා යනවා. මේ තත්ත්වෙදි ජල පරිමාව ගොඩක් වැඩිපුර පුරවන්න උනත් මෙතනදී මොකද වෙන්නේ? ජලය ටිකක් ඉහිරී යනවා. මේ ගමන යන වෙලාවේදී ජලය ටිකක් මේ මෙතනදී ඉහිරී යයි. ජලය ඉහිරී යයි. හරිද? මෙතනදී ආයේ පුරවන්නේ නැහැ හොඳද? හරි. එතකොට මෙතනදී මොකද වෙන්නේ? මේ දෙකේම ආනති අගයන් වැඩි, ත්වරණයන් දෙකම වැඩි. ඒකෙන්ද මේක හරියන්නේත් නැහැ. මේ උත්තරෙත් වැරදි, මේ උත්තරෙත් වැරදි. මේකෙදිත් මොකද වෙන්නේ? මෙතන ත්වරණාගේ වැඩිනේ. මෙතන ත්වරණයේ වැඩි. මෙතන ත්වරණයේ වැඩි. ඒ වැඩි. ඒකින්ද මේ උත්තරෙත් හරියන්නේ. මෙතනදී බලන්න සුවිශේෂී දෙයක් තියෙනවා මේකේ. බලන්න මෙතන ත්වරණය මෙතන මන්දනයේ අගය කීයද? මෙතන මන්දනය අනන්තයයි. මන්දනය අනන්තයයි. මන්දනය අනන්තයයි. ජලය ටික ඔක්කොම වගේ ඉහිරිලා යනවා. මේක ප්‍රායෝගික අවස්ථාවක් නෙවෙයි. අපිට ඒකින්ද අර සිද්ධිය කොහොමද කියලා කියන්න බෑ. මේක සෑහෙන ආනතියක් වෙනවා. හරිද? මේ කියන්නේ ජල කඳ නිකන් සිරස් වෙනවා වගේ අවස්ථාවක් එනවා. මෙතන මන්දනයේ අවස්ථාවේ ජලය විශාල ලෙස ඉහිරිලා යනවා. මේ අවස්ථාවේ ජලය විශාල ලෙස ඉහිරිලා යනවා. එහෙනම් බලන්න ওই උත්තර පහ ඇතුළතදී අඩුම ත්වරණයක් මේ සිම්පල් A අඩුයි. ත්වරණය අඩුයි. මෙතන ලියන්න පුළුවන් අපිට ත්වරණය අඩුයි. ත්වරණය අඩුම. මෙතනදී මන්දනයත් අඩුම. මන්දනයත් අඩුයි. එහෙනම් ත්වරණයත් අඩුයි, මන්දනයත් අඩුයි. මෙන්න මේ විදියට වාහනය ගියොත් ඔය උත්තර පහ ඇතුලෙන් මේ විදියට ඔය ට්‍රක් රථයේ ගියොත් තමයි උපරිම ජල පරිමාවක් ප්‍රවාහණය කරන්න පුළුවන්. උපරිම ජල පරිමාවක් ප්‍රවාහණය කරන්න පුළුවන්. සාමාන්‍ය පිරිමි ළමයෙක් එහෙම බයිසිකලයක් එහෙම පැදලා තියෙනවා නම් ඔයාත් එක්ක බයිසිකලයේ පිටිපස්සේ වාඩි වෙනවා කෙනෙක්. ඔහු මොනවා හරි දේවල් ටිකක් අතේ එහෙම අල්ලගෙන ඉන්නේ. ඔහුට බයිසිකලයේ අල්ල ගන්න විදියක් නැහැ. දැන් මේ අතේ අනම්මනම් දේවල් තියෙන හින්දා බයිසිකලයේ ඔහුට අල්ල ගන්න විදියක් නැහැ. එතකොට ඔහුට ටිකක් දැනෙනවා නම් ඔහු කියනවා කොහොමද? ඔයා ගාව ටිකක් ලොකු බයික් එකක් වගේ නම් තියෙන්නේ. අනිවාර්යයෙන්ම පිටිපස්සේ යන කෙනා කියනවා ලොකුවට එකපාර අද්දන්න එපා. හරිද? එකපාරට ලොකු ත්වරණයක් ගන්න එපා. එකපාරට ලොකු ත්වරණයක් ගත්තොත් එයා මොන වෙනවද? විසික් වෙලා යනවා. එයාට අල්ල ගන්න විදියක් නැහැනේ. හරිද? අන්න ඒ වගේ අවස්ථාවක් තමයි මේක. මේක බොහොම සීරුවෙන් අපිට වැඩි ප්‍රමාණයක් ගෙනියන්න පුළුවන් වෙන්නේ ත්වරණය හා මන්දනය අඩුම වෙන අවස්ථාවේදී. එහෙම අර දැන් අල්ල ගන්න බැරි කෙනත් එක්ක වේගෙන් ගිහලා ලොකුවට එකපාරම බ්‍රේක් පාරක් ගැහුවොත් ඔහු විසික් වෙන්න බලනවා. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි මෙතන. එහෙනම් උපරිම ජල පරිමාව ප්‍රවාහණය කරන්න පුළුවන් වෙන්නේ අඩුම ත්වරණයයි අඩුම මන්දනයයි තියෙන අවස්ථාවේදී. දැන් මෙහෙම එකක් තිබ්බොත් උත්තරේ ඒක වැරදි. හොඳ. මෙතනදී මෙහෙම උත්තරයක් තිබ්බනම් මේකටත් වඩා අඩු මන්දනයක් මෙහෙම අඩු ත්වරණයක් මේ මාරම අඩු ත්වරණයක්. එහෙම ගිහිල්ලා මේක එකපාරටම මෙහෙම කරනවා. එහෙම හරියන්නේ නැහැ. හොඳ. මේකත් වැරදි උත්තරේ. ත්වරණය කොච්චර පොඩි වුණත් වැඩක් නැහැ. මන්දනය ලොකු නම් මොකද වෙන්නේ? ඒ වෙලාවේදී ජලය ටික ඉහිරිලා යනවා. ත්වරණය කොච්චර පොඩි වුණත් වැඩක් නැහැ. මන්දනය ලොකු වුණාන. එතකොට ජලය ටික ඉහිරිය යනවා. දැන් දෙපැත්තටම
සමාන වෙන්න ඕන. හරි දෙක පැත්තම සමානව කියන්නේ දෙන්නම අඩු වගයන් වෙන්න ඕන. දෙන්නම අඩු වගයන් ඕනේ. එක්කෙනෙක් විතර දැන් මේකටත් වඩා අඩු වෙන විදියට මේක තිබිලා හරියන්නේ නැහැ කොහොම. ඕක හරියන්නේ නැහැ. පැහැදිලිද? දෙන්නම අඩු දෙන්න සමාන වීම අත්‍යවශ්‍ය නැහැ හොඳ. දෙන්නම අඩු වගයන් වෙන්න ඕන. දෙන්නම අඩු වගයන් වෙන්න ඕන. එහෙනම් මෙතනදී මේ ප්‍රස්තාර පහ සලකද්දී අඩුම තොරණයේ අඩුම මන්දනයේ ඇතිරි පිළිතුරු අංකය 5 කියන එක. එහෙනම් උත්තරේ වෙන්නේ 5 කියන එක. පිළිතුරු අංකය 5 කියන එක. මේ වගේ උත්තර එහෙම වැරදි හොඳ. මේ වගේ උත්තර එහෙම වැරදි. හරි. මේ ටිකත් පොඩ්ඩක් සටහන් කරගන්න ඉක්මනට. බලන්න ඔක ප්‍රශ්න අංක 21 ස්කන්ධයන් 2 කිලෝග්‍රෑම් හා 5 කිලෝග්‍රෑම් බැගින් වන A හා B වස්තු දෙකක් ස්කන්ධ 1 කිලෝග්‍රෑම් වන ඒකාකාර කඹයකින් ඈඳා A මත කැපිටල් F බලයක් මගින් සිරස්ව ඉහළට ගෙන යනු ලැබේ. තන්තුවට දැරිය හැකි උපරිම ආතතිය 72 නිව්ටන් නම් තන්තුව නොබිදෙන පරිදි Aට මෙතනදී නොබිදෙන පරිදි Fට ගත හැකි උපරිමාකය. එහෙනම් මෙතනදී අර කලින් අපි ප්‍රශ්නයකදී විස්තර කරා මේ බර තන්තුවක් සිරස්ව තියෙන වෙලාවේදී උපරිම ආතතිය තියෙන්නේ කොතනද? උපරිම ආතතිය තියෙන්නේ ඉහළම ලක්ෂයේ. මෙන්න මෙතන තමයි තන්තුවේ ආතතිය උපරිම වෙන්නේ. කඹේ ආතතිය උපරිම වෙන්නේ. මෙන්න මෙතන. T උපරිම. එතකොට මෙතනදී මෙන්න මේ ඉහළම කෙළවරේ ආතතිය මම T1 කියලා ලකුණු කරොතින් මෙතන T2 T1 බලාගේ තමයි වැඩිම වෙන්නේ T2ට වඩා වැඩි එක. වැඩි වෙන එක T2ට වඩා වැඩි. එහෙනම් මෙතනදී මේ අවස්ථාවේදී අපි දාමු පද්ධතියටම මෙන්න මෙයා A මෙයා B. එහෙනම් පද්ධතියේ තොරණේ අපි සිම්පල් A කියලා ගමු. එහෙනම් පද්ධතියටම දාමු අපි F සමානයි ma. එහෙනම් පද්ධතියට ඉහළට F සමානයි ma. එහෙනම් පද්ධතිය මත අසමතුලිත බලය එහෙනම් F T ගත්තොත් එහෙම ළමයෙක් හිතන්න පුළුවන් මෙතනදී මේ දෙන්නගේ බර දෙක තියෙනවා MAG මෙතනින් MBG. දැන් ළමයෙක් හිතන්න පුළුවන් මේ තන්තුවේ ආතතීන් දෙක අසමාන හින්දා මේ ගානිදි T ට T කැපිලා යන්නේ නැහැ කියලා. ළමයට එහෙම හිතෙන්න පුළුවන්. හරිද? එතකොට මෙහෙමයි. දැන් මේ තන්තුව ගත්තොත් එහෙම තන්තුවේ මේ තන්තුව බර හින්දා මෙහෙම මෙතන ආතතිය T1 මෙතන ආතතිය T2 වෙනවනේ. මේ දෙන්න අසමානයි. T1 වලාගේ වැඩිනේ T2ට වඩා. එතකොට මේකෙදි බල කැපිලා යාම ගැන සැලකුවොත් එහෙම මේ T1 ආතතිය තියෙන තැනම දැන් මෙතනින් අපි වෙන් කරන්න මේක. තන්තුව කැලි දෙකකට වෙන් කරන්න. එහෙනම් ඔතනදී මම මේ වගේ තැනක් ගන්නම්. මෙතන කෙලවරම T1 හින්දා මෙතන තැනක් ගන්න අපි T dash කියලා ආතතිය කොහොම තිබ්බ කියලා. එහෙනම් මෙතනින් කැඩුවොතින් එහෙම තන්තුව ඔහම දෙකට කැඩුවොතින් අපි තන්තුවම දෙකට කැඩුවොතින් එහෙම මෙතන T dash තියෙනකොට මෙතනක් තියෙනවා මොකද්ද? T dash. එහෙනම් මේ හැම එක්කෙනෙක්ම තනියම නෙමෙයි ඉන්නේ. එයාට අනිත් පැත්තෙන් ඒකට විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ කෙනෙක් ඉන්නවා. බර තන්තුවකත් මේ හැම කෙනෙක්ම කැපුවොතින් එහෙම ඒ වගේ දෙන්නෙක් ඉන්නවා. හරිද? එහෙනම් මෙතනදිත් මොකද වෙන්නේ? මේකෙදිත් පද්ධතිය මත ක්‍රියා කරන අසමතුලිත බලය වෙන්නේ T වලා කියන්නේ කපල යනවා. එහෙනම් මෙතනදී ඍණ MAG ඍණ MBG. හරිද? මෙතනදිත් අර සහැල්ලු තන්තුවකදී වගේම පද්ධතිය සැලකුවාම T බලයන්ට T බලයන් කැපිලා යනවා. T බලයන්ට T බලයන් කැපිලා යනවා. ඒක ගත්තොත් එහෙම අර දැන් සහැල්ලු තන්තුවක නම් අපිට ඒක පැහැදිලිනේ මෙතන T ට මෙතන T කපලා යනවා කියලා කියන්න පුළුවන් නේ. ළමයට අර සැකයක් අතු වෙන්න පුළුවන් කොහොමද ඒක කැපෙන්නේ. එහෙනම් මේ වගේ තැනක T සැලකුවොත් ඒක එතනින් කැපුවට පස්සේ ඒ වගේ යුගලයක් ඉන්නවා. එහෙනම් මෙතනදී T බල නැහැ. T බල නැහැ. තන්තුවේ ආතති නේ. පද්ධතියම සැලකුවාම. එහෙනම් මෙතන M කියලා ගත්තොත් M අපිට ගන්න පුළුවන් මෙතනදී සිම්පල් MA ධන MB ධන මෙයාගේ ස්කන්ධය අපිට තව එක්කෙනෙක් අපි අඩු කරන්න ඕන. මේ තන්තුවේ බර හින්දා ඇති වෙන එකක් තියෙනවනේ. ඒක Mg. එහෙනම් මෙතනදී ඍණ Mg සමානයි MA ධන MB ධන M වාරයක් A. එහෙනම් අපිට මෙතනදී ගන්න පුළුවන් කැපිටල් F ඍණ මෙතනදී ගන්න පුළුවන් මේක අපිට 20 ඍණ 50 ඍණ 10 සමානයි මෙතනදී කීය දෙන්නේ 2 ධන 5 ධන 1
වාරයක් a. එහෙනම් a සමානයි f ඍණ 80 බෙදීම 8 කියන එක. ඔන්න ඕක. එහෙනම් ඊට පස්සේ අපිට දාන්න පුළුවන් මෙතනදී උපරිම එක්කෙනානේ අහන්නේ. එහෙනම් උපරිම ආතතිය ඇති වෙන්නේ කොතනද? T1 තමයි උපරිම ආතතිය. එහෙනම් මම මෙතන ලියනවා T1 තමයි උපරිම ආතතිය. උපරිම ආතතිය. එහෙනම් උපරිම ආතතිය නම් අපි දානවා මෙතනදී දණ්ඩට හා මෙතන අපිට කියලා තියෙන තන්තුවක්ද? හරිද? ඒකාකාර කඹයක්. එහෙනම් මෙතනදී කඹයට හා බීට සිරස් ඉහළට F සමානයි MA. එහෙනම් F කියන්නේ එහෙනම් මෙන්න මෙතනින් කඩනවා පද්ධතිය. ඊට කලින් ගානකදීත් අපිට ඒක හමු වුණා. ඔන්න ඔහම. තන්තුවත් එක්ක මේක වෙන් කරාට පස්සේ මෙතන ආතතිය T1 ඔහම තියෙන. මෙතන A. එහෙනම් A ගෙන් වෙන වෙන තැන ගත්තොත් මෙතනදී මොකද වෙන්නේ? T1 ඍණ mg ඍණ mbg සමානයි මෙතනදී m කියන්නේ කීයද? m ධන mb වාරයක් a කියලා කියන්නේ මෙන්න මේක f ඍණ 80 බෙදීම 8 කියන එක. එහෙනම් මේකට ආදේශ කරන් තියෙන්නේ T1 කියන එකට අපිට ආදේශ කරන්න පුළුවන් මේකෙදී උපරිමාතතිය. එහෙනම් උපරිමාතතියට අපිට දාන්න පුළුවන් කීයද? 72. 72 ඍණ 10 ඍණ 50 සමානයි මෙතනදී 6 වාරයක් f වැඩි ඍණ 80 බෙදීම 8. එහෙනම් මෙතනදී 60ක් අඩු කරොතින් 12යි. එහෙනම් මෙතනින් ගන්න පුළුවන් අපිට මෙතනින් සුළු කරොතින් 60ක් අඩු කරොතින් 12යි. 12 6න් කපලා ගියොතින් 2යි. එහෙනම් 2 වැඩි කිරීම 8 සමානයි f ඍණ 80. එහෙනම් f සමානයි 96යි නිව්ටන් කියලා. එහෙනම් අන්න තන්තුව කැඩෙන්නේ නැති විදියට මෙතනදී තවත් මේක f වලාගේ 96යි නිව්ටන්ටත් වඩා වැඩි කරොතින් මොකද වෙන්නේ? මෙතනදී තන්තුවට දරාගත හැකි උපරිම ආතතිය මෙන්න මෙතනදී වැඩි වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? තන්තුව මෙතනින් කඩලා යාම සිදු වෙනවා. මේක 96ට වඩා චුට්ටක් හරි වැඩි වෙච්ච ගමන් තන්තුව මෙන්න මෙතනින් කඩලා යනවා. තේරුණාද? එතකොට තන්තුව කැඩෙන්නේ නැති විදිහට යොදන්න පුළුවන් උපරිම බලය තමයි 96යි නිව්ටන් කියලා කියන්නේ. එහෙනම් මෙතන උත්තරේ අංක 5 කියන එක ගන්න පුළුවන්. පිළිතුරු අංකය 5 කියන එක ගන්න පුළුවන්. මෙතනදී මෙතන තන්තුවටයි කඹයටයි බීටයි f සමානයි m දාන්න නැතුව මේ විදියට ඒව හොයාගෙන මෙතන කාටද කැපිටල් A ට ඉහළට f සමානයි දැම්මම සුළු කිරීම ටිකක් පහසුයි. මෙහෙම f සමානයි m දැම්මොත් කීය දෙන්නේ? f ඍණ මෙතනදී කවුද? 20යි අරයාගේ බර ඍණ T1 සමානයි m කියන්නේ 2යි මෙතනදී a. නම් ඔක සුළු කරගන්නත් පුළුවන්. මෙතන f වලාගය වෙන්න මෙන්න මේක උපරිම. එහෙනම් මෙතන 72. එතනට 72 ආදේශ කළා. එහෙනම් මෙතනදී f ඍණ මෙතනදී 92යි. මෙතනදී මේක ගන්න පුළුවන් 2 වැඩි කිරීම මේ අගය. f ඍණ 80 බෙදීම 8. නම් මෙතනට මේක කපලා යනවා 4යි. නම් මේක සුළු කරගන්න පුළුවන් 4යි f ඍණ මේක උගල කරාම 100 360යි 360යි ඊට පස්සේ 8යි. එහෙනම් 368යි සමානයි f ඍණ 80. නම් මේක සුළු කරගන්න පුළුවන් අපිට 3f කියලා නෙන්නේ. 3f සමානයි මේක තව 80ක්. සුළු කිරීම වැරදුනාද? මෙයාගේ එහා පැත්තට ගෙනිච්චට පස්සේ 268යි කියලා කියන්නේ අපිට ගන්න පුළුවන් 68ක්. එහෙනම් මෙතනදී තව එතකොට 12ක්. එහෙනම් මෙතනදී ගත්තොත් එහෙම 300ෙන් 12ක් අඩු වුණාට පස්සේ 288යි. එතකොට මේකෙදි ගත්තට පස්සේ f සමානයි 96යි නිව්ටන් කියලා ගන්න පුළුවන්.
ඔය විදිහටත් හදන්න පුළුවන් මෙතනදී. හැබැයි මේකෙදී අර මෙතනදී 22 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ අරය 40 සෙන්ටිමීටර් වන රෝදයක් නියත වේගයෙන් තිරස්තලයක් මත ලිස්සීමකින් තොරව පෙරළේ. රෝදයේ ධාරයේ තිබී උපරිම වේගයෙන් ගිලිහෙන වැලි කැටයක් ගිලිහි t කාලයකට පසුව එම රෝදයට යට වේ නම් t සමාන වන්නේ. එහෙනම් මෙතනදී මේ බලන්න. මේ විදිහට රෝදයක් තියෙනවා. එහෙනම් මෙතනදී මේ අවස්ථාවේදී රෝදය පෙරලෙනවා. ඔහොම. එහෙනම් රේඛීය චලිතයකුත් තියෙනවා. රේඛීය චලිතයකුත් තියෙනවා. අපි ඒකේ රේඛීය වේගය v කියලා ගමු. එහෙනම් මේ පෙරලීම අවස්ථාවේදී මේ ඉහළම ලක්ෂයේ වේගය අපි දන්නවා 2v. මේ පහළම ලක්ෂයේ වේගය බිඳුවයි. තලය නිශ්චල වෙන්න ඕන. විශේෂයෙන් කියලා නැත්නම් තලය නිශ්චලයි කියලා ගන්න. හරිද? හරි. එහෙනම් මෙතනදී ගත්තොත් එහෙම ඒ වෙලාවේදී එහෙනම් මෙතන තියෙන වැලි කැටයක් ගැලවුනොතින් එයා යන්නේ කොහොමද? මෙතන තියෙන වැලි කැටයක් ගැලවුනොතින් ඒ වැලි කැටේ විතරයි මම මෙතන අඳින්නේ. ඒ වැලි කැටේට ලැබෙන ප්‍රවේගය 2v. එහෙනම් එයා කොහොමද වෙන්නේ? එයා ගිහලා මෙන්න මේ වගේ වැටෙන්නේ කොහොම? මේ වගේ ඉස්සරහ තැනකින් වැටෙනවා. එතකොට මේ යන්නේ ගැලවෙන එක කොහොම ගිහිල්ලා ඔන්න ඔතනට වැටෙනවා. එහෙනම් මෙතනදී ගත්තොත් එහෙම අන්න මෙයා ගැලවිලා t කාලයකට පස්සේ මෙයා එයාව යට කරගෙන යනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. එහෙනම් මෙන්න මෙතනදී මෙයා ගමන් කරන දුර අපිට ගන්න පුළුවන් s. කොච්චර දුරකින්ද වැටෙන්නේ? එහෙනම් මෙන්න මෙතන මම ගන්නවා මේක t සමානයි බිඳුව ගිලිහෙන මොහොත. මෙයා මෙතනට වැටෙන මොහොත t සමානයි t. පටලවා ගන්න එපා. ඊට පස්සේ මම මෙතන යටින් අඳිනවා මෙයා එයාව යට කරගෙන යන මොහොත. මෙන්න මේ රෝදය ඇවිල්ලා එයාව යට කරගෙන යන මොහොත. මෙතනදී රෝදයේ කේන්ද්‍රය අපි ගමු කේන්ද්‍රයේ ඉඳන් දුරමයි ඉන්නේ. රෝදයේ කේන්ද්‍රය මෙයාව යට කරගෙන යන මොහොත. මෙතනදී රෝදයේ කේන්ද්‍රය ආව යට කරගෙන යන මොහොත මෙන්න මේ විදිහට. ඔහොම. එහෙනම් මෙන්න මෙතනදී කාලය t සමානයි බිඳුවයි. මෙතනදී කාලය t සමානයි බිඳුවයි. මෙතනදී කාලය t සමානයි කැපිටල් T. ඔන්න බලන්න අවස්ථා දෙක හරියට තේරුම් ගන්න. මම දැන් මෙතන ඇන්දේ මේ t සමානයි බිඳුවේදී මෙතනින් නිදහස් වෙන වැලි කැටය හෝ ඒ මොකක් හරි දෙය මෙතනට ඇවිල්ලා වැටෙනකොට කාලය t සමානයි සිම්පල් t. මේ බෝලය මේ රෝදය මෙයාව යට කරගෙන යන මොහොතේදී මෙන්න මෙතන ඉන්න ওই වැලි කැටේ යට කරගෙන යන මොහොතේදී කාලය t සමානයි කැපිටල් T. t සමානයි කැපිටල් T. එහෙනම් අපි මුලින් මේ s අගය හොයාගමු. s අගය හොයාගන්න මුලින්ම මොකද්ද කරන්න ඕන? වැලි කැටයට පහළට s සමානයි ut ධන භාගයයි at වර්ගය දාන්න. s සමානයි ut ධන භාගයයි at වර්ගය. ඒක දානවා කියලා තීරණය කරේ කොහොමද? ඒක දානවා කියලා තීරණය කරේ මෙතනදී අවසාන ප්‍රවේගය දන්නේ නැහැ. එහෙනම් අවසාන ප්‍රවේගය නැති සමීකරණය තමයි මේකට දාන්නේ. එහෙනම් මෙතනදී කරන්න ඕන විස්ථාපනය කොච්චරක්ද? මෙයාගේ අරය 40යි සෙන්ටිමීටර්. එහෙනම් අරය වගේ දෙගුණ යන්නේ විස්කම්භයක් උස වැටෙනවනේ. එහෙනම් මෙතනදී 80 වැඩි කිරීම 10 ඍණ 2 සමානයි මෙතනදී සිරස්ව පහළට තියෙන ප්‍රවේගය බිඳුව ධන භාගයයි g කියන්නේ 10යි t වර්ගය. එහෙනම් මෙතනදී මේ බිඳුවට මේ බිඳුව කපලා දාන්න පුළුවන්. මෙතනදී අපිට 16 වැඩි කිරීම 10 ඍණ 2යි t වර්ගය. එහෙනම් t සමානයි 4 වැඩි කිරීම 10 ඍණ 1. එහෙනම් t සමානයි 0.4යි තප්පර. හරි. එහෙනම් අපිට s වල අගය හොයා ගන්න පුළුවන්. එහෙනම් මෙතන දානවා වැලි කැටයට මේ දිශාවට s සමානයි ut ධන භාගයයි at වර්ගය. එහෙනම් මෙතනදී s කියලා කියන්නේ s, u කියන්නේ මෙයාගේ වේගය, තිරස් වේගය. එහෙනම් මේක 2v. 2v වැඩි කිරීම 0.4. එහෙනම් ඒක අපි 1 කියලා ගමුකෝ. ඊට පස්සේ දානවා ගෝලය දැන් මේක යට කරගෙන යන කාලයයි අහන්නේ. එහෙනම් අපිට ප්‍රශ්නේ අහන්නේ මෙන්න මේ කැපිටල් T වල අගය. ප්‍රශ්නේ අහන්නේ කැපිටල් T වල අගය. එහෙනම් දානවා මෙතනදී රෝදයට
රෝදයට මේ දිශාවට s සමානයි ut ධන භාගයයි at වර්ගය. එහෙනම් මෙතනදී s කියන්නේ s මෙතනට එන්න කාලයනේ. එහෙනම් අපිට ඕන. එහෙනම් මෙතනදී රෝදයේ වේගය 2යි v නෙවෙයි. රෝදයේ වේගය v. රෝදයේ වේගය v. එහෙනම් මෙතනදී ගත්තොත් එහෙම v වැඩි කිරීම capital T. එහෙනම් මේක 2. එහෙනම් මෙතනදී 1 සමානයි 2. එහෙනම් මොකද 2යි v වැඩි කිරීම 0.4 සමානයි v වැඩි කිරීම t. එහෙනම් t සමානයි 0.8යි තප්පර. 0.8යි තප්පර. එහෙනම් පිළිතුරු අංකය මෙතනදී 3 කියන එක ගන්න පුළුවන්. පිළිතුරු අංකය 3 කියන එක ගන්න පුළුවන්. එහෙනම් බලන්න 23 වෙනි ප්‍රශ්නයේදී මෙන්න මෙහෙම කියනවා තිරස් තලයක් මත ඇති AB දණ්ඩ A කෙළවරට යොදන සිරස් බලයක් capital F මගින් දණ්ඩ සිරස් සමග සාධන කෝණය හරිද සමග විවිධ කෝණවල සමතුලිතව පවතින පරිදි රඳවා ගනු ලැබේ. හරිද? එහෙනම් මෙතනදී capital F සිරස් බලයක් යොදලා විවිධ අවස්ථාවල මේක සමතුලිතව පවත්වා ගන්නවා. එහෙනම් මෙතනදී θ සමග F විචලනය නිරූපණය කරන වක්‍රය. එහෙනම් අපිට මෙතන ගන්න පුළුවන් කොහමද? මෙන්න මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රයෙන් මෙයාගේ බර ක්‍රියා කරනවා mg. එතකොට මෙයාගේ දිග අපි l කියලා ගත්තොත් මෙයාගේ දිග l කියලා ගත්ත එක නම් මෙන්න මේ අවස්ථාවට තියෙන ලම්බක දුර අපිට ගන්න පුළුවන් l cos θ. මෙන්න මෙතනට තියෙන ලම්බක දුර අපිට ගන්න පුළුවන් l බෙදීම 2යි cos θ. L බෙදීම 2යි cos θ. එහෙනම් අපිට මෙන්න මෙතනදී මේ ලක්ෂය වටා ගූර්ණ ගන්න පුළුවන්. එහෙනම් අපි මෙතනදී ගත්තොත් අපි මේක O කියලා ගමු. O. එහෙනම් O වටා ගූර්ණ ගන්නවා. එහෙනම් O වටා අපිට පුළුවන් මේ දිශාවට ගූර්ණ ගැනීමෙන්. එහෙනම් කොහොමද එන්නේ? මෙතනදී ගත්තොත් එහෙම මේක කෙලින් අඳින්න ඕන. හරිද? එහෙනම් මෙතනදී ගත්තොත් එහෙම මේක වටා ගූර්ණ ගැනීමෙන් කොහොමද එන්නේ? මේකෙදී f වැඩි කිරීම l cos θ l cos θ. එහෙනම් ඊට පස්සේ මෙතනදී ඍණ mg වැඩි කිරීම l බෙදීම 2යි cos θ සමානයි 0යි. එහෙනම් මෙතනදී cos θට cos θ කපලා යනවා. cos θට cos θ කපලා යනවා. l ට l කපලා යනවා. එහෙනම් මෙතනදී f සමානයි mg බෙදීම 2යි කියලා එන්නේ. එහෙනම් මේක θ කෝණයත් එක්ක විචලනය ප්‍රස්ථාරගත කරොත් කොහොමද එන්නේ? කොහොම θ මත මේක වෙනස් වෙන්නේ. එතකොට ළමයෙක් මෙතනදී මේක හිතන්න පුළුවන් කොහොමද? මේ අවස්ථාවේදී එහෙම වෙන්න බෑනේ කියලා හිතන්න පුළුවන්. මේ විදියට වෙන්න බෑනේ. බලය වෙනස් වෙන්න විදියක් නැහැනේ. මේ බලය වෙනස් වෙන්න ඕනනේ කියලා කියන්න පුළුවන්. මේකෙදි බලන්න දැන් මෙතනදී මෙයාව රඳවා ගන්න මොකද්ද වෙන අවශ්‍යතාවය? මෙයාව මෙතන මේ පිහිටුමේ රඳවා ගන්න නැත්නම් මේ ඕනම පිහිටුමක රඳවා ගන්න මොකද්ද වෙන්න ඕන? mg බලයෙන් ඕලක්ෂය වටා ඇති කරන ගූර්ණයට සමාන ගූර්ණයක් ඇති කරන්න පුළුවන් බලයක් ඇති කරන්න ඕන. mg බලයෙන් O වටා ඇති කරන ගූර්ණයට සමාන ගූර්ණයක් ඇති කරන්න පුළුවන් බලයක් මෙතනදී අපි ඒකට විරුද්ධව බලයක් ඇති කරන්න මේ ගූර්ණයක් ඇති කරන්න පුළුවන් බලයක් යොදන්න ඕන. එහෙනම් මොකද වෙන්නේ? මේක මෙහෙම ඉන්නකොට mg ගෙන් ඇති කරන ගුණය mg වැඩි කිරීම මේ අගය l බෙදීම 2ක් වගේ අගයක්. මේක l. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? මේක මෙහෙට යනකොට mg ගෙන් ඇතිවන ගූර්ණය අඩු වෙනවා. mg ගෙන් ඇතිවන ගූර්ණය අඩු වෙනවා. එතකොට මේක යෙදීම අනුව බලයේ යෙදෙන ස්ථානය අනුව මෙතන දැන් බලයත් මේ පැත්තට ලං වෙනවනේ. ඕට එන්න ලම්බක දුර අඩු වෙනවනේ. එතකොට මොකද වෙන්නේ? f ගෙන් ඇතිවන ගූර්ණයත් අඩු වෙනවා. බලන්න mg ට තියෙන ලම්බක දුර අඩු වෙනවා වගේම f ට තියෙන ලම්බක දුරත් අඩු වෙනවා. ඒකින්ද අපිට f එහෙම විචලනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පැහැදිලිද? හරි. මෙන්න මෙහෙම කරුණක් ලියා ගන්න. මෙහෙම ලියන්න. θ කෝණය අනුව
තීටා කෝණය අනුව බලයේ විශාලත්වය වෙනස් නොවේ. තීටා කෝණය අනුව බලයේ විශාලත්වය වෙනස් නොවේ. තීටා කෝණය අනුව බලයේ විශාලත්වය වෙනස් නොවේ. එයට හේතුව තීටා කෝණය වැඩි කරන අවස්ථාවේදී තීටා කෝණය වැඩි කරන අවස්ථාවේදී mg මගින් කැපිටල් O වටා ඇති කරන ගූර්ණය සිම්පල් mg මගින් කැපිටල් O වටා ඇති කරන ගූර්ණය අඩු වෙනවා සේම F බලය මගින් ඇතිවන ගූර්ණයද ලම්බක දුර අඩුවීමෙන් mg ගේ ගූර්ණය අඩුවන සාධකයෙන්ම mg ගේ ලම්බක දුර අඩුවීමෙන් mg ගේ ගූර්ණය අඩුවන සාධකයෙන්ම අඩුවන බැවින් capital F නියතව පවතී. හරිද? හරි. එහෙනම් ওই රූප සාහන ඇඳලා ওই ටික සටහන් කරගන්න ඉක්මනට. ඕකේ 24 වෙනි ප්‍රශ්නය. මේක කියනවා මෙන්න මෙහෙම. දක්වා ඇති ටැංකියේ එක් සිරස් මුහුණතක් වක්‍රාකාරව තනා ඇත. පැතිවල දිග සිම්පල් A B සහ H වේ. බඳුනේ ඝනත්වයේ රෝවණ ද්‍රවයෙන් පුරවා ඇත. වක්‍ර පෘෂ්ඨය මත ද්‍රව තෙරපුම වන්නේ. එහෙනම් අපිට දැන් වක්‍ර පෘෂ්ඨය මත බලය තමයි අහන්නේ. එතකොට වක්‍ර පෘෂ්ඨය මත ගැන මං හිතන්නේ නැතුව මම හිතනවා මෙහෙම. දැන් මේක කියලා හිතන්න කොයි වක්‍ර පෘෂ්ඨය? මේ තියෙන්නේ වක්‍ර පෘෂ්ඨය. ඔහොම. එතකොට මේ පැත්ත ගැන හිතුවොත් අපිට මොකක්ද කියන්න පුළුවන්? මේ පැත්ත ගත්තොත් වක්‍ර පෘෂ්ඨේ නැතිව පැත්තනේ ඔක තියෙන්නේ. ඔක වක්‍ර පෘෂ්ඨේ නම් මේ තියෙන්නේ වක්‍ර නැති පැත්ත. ඔහොම. හරිද? එතකොට අපිට වක්‍ර පෘෂ්ඨයේ මත බලය ලේසියෙන් හොයන්න බෑ. නමුත් අපිට පුළුවන් මොකක් හොයන්නද? මෙන්න මේ පෘෂ්ඨය මත බලය අපිට ඉතා පහසුවෙන් හොයන්න පුළුවන්. මේ පැත්තේ මේ තියෙන පැතිලි මුහුණත පැත්ත. ඒක මත බලය අපිට පහසුවෙන් හොයන්න පුළුවන්. එහෙනම් කොහොමද අපිට ඒක පහසුවෙන් හොයන්න පුළුවන් වෙන්නේ? මේ බලන්න. මේක දැන් ද්‍රවයෙන් සම්පූර්ණයෙන් පුරවලා තියෙනවා නම් මෙතන ඉහළම ලක්ෂයේ ද්‍රවස්ථිතික පීඩනය 0යි. P සමානයි 0යි. පහළම ලක්ෂයේ ද්‍රවස්ථිතික පීඩනය P සමානයි H rho G. උස H නේ මේකේ. H rho G. එහෙනම් මධ්‍යන්න පීඩනය බිඳුව ධන P බෙදීම 2 කියන එක. එහෙනම් මොකද්ද? බිඳුව ධන H rho G බෙදීම 2. එහෙනම් භාගයයි H rho G. එහෙනම් මෙතනදී මේ පැතලි මුහුණත මත බලය පැතලි මුහුණත මත බලය. හරිද? පැතලි මුහුණත මත බලය. එහෙනම් ඒක කොහොමද වෙන්නේ? මෙතනදී මධ්‍යන්න පීඩනය වැඩි කිරීම P වැඩි කිරීම, මෙතනදී භාගයයි H rho G වැඩි කිරීම කැපිටල් A කියන එකනේ.
එහෙනම් මෙතනදී භාගයයි h rho g මෙතනදී ගත්තොත් එයාගේ වර්ගඵලය මේකේ පාදයක දිග a හා මෙතනදී h කියලා දීලා තියෙනවා. එහෙනම් මෙතනදී ah එහෙනම් මෙතන අපිට එනවා භාගයයි ah වර්ගය rho g කියලා. ඔන්නෝම උත්තරයක් එනවා. ඒ මොකක්ද ආවේ? පැතලි මුහුණත මත බලය. හරිද? හරි. එහෙනම් මෙතනදී මේකෙදි ගත්තේ කොයි පැතලි මුහුණත මත බලය. එහෙනම් මම මේකේ අඳිනවා ද්‍රව කොටස. මේ ද්‍රව කොටස. ද්‍රව කොටස. ද්‍රව කොටස. ද්‍රව කොටස මම මේකේ ඇඳොත් එහෙනම් මේ කියන්නේ භාජනයේ නැතුව ද්‍රවය විතරක් ඇඳ ගන්නවා. එහෙනම් ද්‍රවය විතරක් ඇඳගත්තේ මෙන්න මේ විදිහේ ද්‍රව කොටසක් එනවනේ රූප සහනට. මෙතනදී කොයි විදියට? එහෙනම් මේකෙදී මේ තියෙන්නේ මේකෙදී පැතලි මුහුණත මත බලය නම් මේක අපි කැපිටල් F කියලා ගමු. මේක කැපිටල් F කියලා ගත්තොත් මේ තියෙන්නේ මොකද්ද? ද්‍රවය විසින් පැතලි මුහුණත මත බලය. එහෙනම් නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව පැතලි මේ මෙතනදී පැතලි මුහුණත විසින් ද්‍රවය මත බලය තමයි මේ තියෙන්නේ. එහෙනම් ඒකත් F. ඒ වගේම මෙතනදී මොකද වෙන්නේ? මෙතනදී ගත්තොත් පැතලි මේ ද්‍රවයේ වක්‍ර කොටස මගින් මොකද්ද වෙන්නේ? ද්‍රවයේ වක්‍ර කොටස මගින් වක්‍ර මුහුණත මත බලයක් ඇති කරනවා. එහෙනම් ඒ බලය අපි හිතමු F dash කියලා. F dash ඒ කියන්නේ ඇතුලේ තියෙන ද්‍රවය මගින් වක්‍ර මුහුණත මත ඇති කරන බලය. එහෙනම් වක්‍ර මුහුණත විසින් ද්‍රවය මත බලයක් ඇති කරනවා. ඒක මොකද්ද? F dash. හරිනේ. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? ද්‍රවයේ තිරස් සමතුලිතතාව සැලකීමේ පැහැදිලිද වැඩි? එහෙනම් මොකද වෙන්නේ? F dash සමානයි F. එහෙනම් F dash වලගේ සමානයි භාගයයි AH වර්ගය rho g. එහෙනම් පිළිතුරු අංකය මෙතනදී 3 කියන එක ගන්න පුළුවන්. පිළිතුර 3. දැන් බලන්න එකපාරක් මම කියන්නම් හදපු විදිය. ද්‍රවය පුරවනවා. ද්‍රවය පිරෙව්වට පස්සේ අපෙන් අහන්නේ වක්‍ර මුහුණත මත බලය. වක්‍ර මුහුණත මත බලය. එහෙම අපි වක්‍ර මුහුණත මත බලය එම ගණනය කරගන්න ක්‍රමයක් හරියටම දන්නේ නැහැ. එහෙනම් අපිට මෙහෙම පුළුවන්. පැතලි මුහුණත මත බලය හොයන්න පුළුවන්. මේකේ මධ්‍යයන් පීඩනය හොයලා ඒක වර්ගඵලයෙන් ගුණ කරලා. ඔන්න පැතලි මුහුණත මත බලය. එහෙනම් මේ තියෙන ද්‍රවය විසින් පැතලි මුහුණත මත ඇති කරපු බලය. එහෙනම් අපි ද්‍රව කොටස අඳිනවා. ද්‍රව කොටස ඇඳලා පස්සේ අපිට මෙන්න මෙතන ලකුණු කරන්න පුළුවන්. මේ ටැංකිය නෙමෙයි මේ ඇඳලා තියෙන්නේ. ටැංකිය ඇතුලේ තිබ්බ ද්‍රව කොටස. ටැංකිය ඇතුලේ තිබ්බ ද්‍රව කොටස. අපිට එහෙනම් මේකෙන් අඳින්න පුළුවන්. මේකේ ලකුණු කරන්න පුළුවන්. පැතලි මුහුණත විසින් ද්‍රවය මත ඇති කරන බලය. ඒක නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව මේකට විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. එහෙනම් අන්න ඒක ලකුණු කරා. ඒ වගේම අපිට අඳින්න පුළුවන් මේකෙදී ද්‍රවය විසින් වක්‍ර මුහුණත මත ඇති කරන බලය කැපිටල් F dash නම් වක්‍ර මුහුණත මගින් ද්‍රවය මත ඇති කරන බලයත් කැපිටල් F dash. එහෙනම් ඒක ලකුණු කළා අපිට පුළුවන් ද්‍රව කොටස නිශ්චලව මේ භාජනයේ ඇතුලේ සමතුලිතව ඉන්නවා. එහෙනම් අපිට ද්‍රව කොටසේ සමතුලිතතාව සලකන්න පුළුවන්. එහෙනම් මේ බල දෙක සමාන වෙනවා. මේ බල දෙක සමාන වෙනවා. එහෙනම් මෙතනදී ඒක අපිට ගන්න පුළුවන් පිළිතුර 3 කියන විදිහ. අන්න 25 වෙනි ප්‍රශ්නය. 25 කියන්නේ මෙන්න මෙහෙම. OA දණ්ඩට ඕලක්ෂය හරහා යන සුමට තිරස් අක්ෂයක් වටා නිදහසේ භ්‍රමණීය විය හැකිය. දණ්ඩ තිරස් පිහිටුමේ තබා නිසරතාවෙන් මුදා හැන්නු ලැබේ. දණ්ඩ නැවත ප්‍රථම වතාවට ෂණික නිශ්චලතාවයට පත්වන තෙක් එහි කෝණික තොරණය ඇල්පා T සමග වෙනස් වන විචලනය පහත පරිදි වේ. හරිද? එහෙනම් මොකක්ද කියලා අහන්නේ. එහෙනම් මේ විචලනයන්ගෙන් මොකක්ද මේකේ? එහෙනම් අපිට ගන්න පුළුවන් දැන් මේක භ්‍රමණය වෙන්න හේතුව මොකද්ද? භ්‍රමණය වෙන්න හේතුව මෙන්න මෙයාගේ බරෙන් මෙයා වටා ව්‍යාවර්තයක් ඇතිවීම. mg. මම මේක ගන්නවා මෙතනදී L කියලා. L. එහෙනම් මේ අවස්ථාවේදී මොකද වෙන්නේ? mg වැඩි කිරීම L කියලා ව්‍යාවර්තයක් ඇති වෙනවා. ව්‍යාවර්තයක් ඇති වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් τ සමානයි I ඇල්ෆා ඒකට අනුව තොරණයක් තියෙනවා. ඒකට අනුව ඇල්ෆා ආගයක් තියෙනවා. එහෙනම් අපි බලමු මේකෙදී මේ ඇල්ෆා ආගය එහෙනම් ඇල්ෆා සමානයි මෙතනදී mg වැඩි කිරීම L බෙදීම මෙතනදී I. මේක තමයි ආරම්භක තොරණය. ආරම්භක කෝණික
තොරණය. ආරම්භක කෝණික තොරණයේ අගය ඔච්චරයි. අපි දැන් බලමු මේ කෝණික තොරණයේ අගයට මොකද වෙන්නේ කියලා ඉස්සරහට යනකොට. එහෙනම් මෙතනදී මේ විදිහ අවස්ථාවක් ඇන්දොතින් මම ওই රූපසාරණිම ඇන්දොතින් කැත වෙන හින්දා මෙතනින් අඳින්නම්. මේ විදිහ අවස්ථාවක්. එහෙනම් මේ විදිහ අවස්ථාවක් ඇන්දොතින් කොහොම. එහෙනම් ওই විදිහට දැන් මේක වෘත්තාකාර පතේ යනවා. එතකොට මෙන්න මේ mg බලය මේ මැද තියෙන්නේ මේක මෙහෙම mg. එහෙනම් මෙතනදී අපි බලමු මේක දැන් භ්‍රමණය වෙලා තියෙන කෝණය θ කියලා ගමු. මේක භ්‍රමණය වෙලා තියෙන කෝණය අපි θ කියලා ගමු. හරිද? එහෙනම් අපිට දැන් මේ ලම්බක දුර ලියන්න පුළුවන් වෙන විදිය කොහොමද? මේ ලම්බක දුර ලියන්න පුළුවන් අපිට මෙතනදී භ්‍රමණය වෙච්ච කෝණය θ නම් අපි මෙතන රූපසාරණක් අඳිමු. කොහොම? එහෙනම් මෙතන θ. එතන θ නම් මෙයාට තියෙන ලම්බක දුර තමයි ඕන. mg ට. එහෙනම් මෙන්න මේ අගයනේ. ඔතන ලියවෙන්න ඕන. එහෙනම් මේ දුර l නම් මොකද්ද වෙන්නේ? l cos θ. l cos θ. එහෙනම් l cos θ අනුව තමයි මේක විචලනය වෙන්නේ නේ. එහෙනම් θ ගේ අගය අනුව අපිට මේක හිතන්න පුළුවන්. θ ගේ අගය අනුව හිතුවොත් මේ මේකෙදි ගත්තොත් l cos θ මෙතනදී ගත්තොත් ටෝ සමාන වෙන්නේ mg වැඩි කිරීම l cos θ. එහෙනම් මේ බලන්න θ සමානයි බිඳුවේදී ටෝ සමානයි mg වැඩි කිරීම l. θ සමානයි අංශක 90 වගේ වෙනකොට මොකද වෙන්නේ? θ සමානයි අංශක 90 වෙනකොට ටෝ සමානයි බිඳුවයි. අයි cos 90 බිඳුවයිනේ. එහෙනම් මේ හරියටම කෙලින් එනකොට බිඳුවයි. ඊට පස්සේ මෙයා මෙතනදී මේ විදියට මෙහෙම පැද්දිලා 90 දී මේක බිඳුව වෙලා ප්‍රවේගයක් තියෙන හින්දා මේ පැත්තට යනවා. එතකොට යන්නේ මොකෙන්ද? කෝණික මන්දණියෙන්. එහෙනම් මෙහෙම කියලා ශක්ති හානියක් නැති වුණොත් ආයේ මෙන්න මේ මට්ටමේදී මොන වෙනවද? නිශ්චල වෙනවා. එහෙනම් මෙතනදී මේකට ප්‍රස්ථාරය කොහොමද දෙන්න ඕන? cos කෝණයේ විචලනය වෙන්නේ කොහොමද? cos විචලනය වෙන්නේ වක්‍රයක් විදියට. එහෙනම් අපිට මෙතන ඇල්ෆා ගන්න පුළුවන්. පටන් ගන්න තැන අගය mgl බෙදීම i කියන එක. මෙන්න මේක. එහෙනම් ඒක එහෙම තියෙන එක මොනවා වෙනවද? අඩු වෙනවා. අඩු වෙලා මෙන්න මෙතනදී මේක අපෙන් අහලා තියෙන කාලයත් එක්ක විචලනයනේ. එහෙනම් මෙතනදී මේක මෙන්න මේ විදියට. ඔන්න ඔය විදියට අඩු වෙනවා. අඩු වෙලා ආය ඔන්න ඔහොම වෙන්න ඕන. බලන්න ප්‍රස්ථාරය. මෙතනදී ගත්තොත් එහෙම කෝණයත් එක්ක cos විචලනය වෙන එක අපිට කාලයට අනුරූප කරගන්න පුළුවන්. එහෙනම් මෙතනදී මෙන්න මේ වගේ උපරිමාගයකින් පටන් අරගෙන එන්න මේ රූපසාරණ දිහා බලන්න. එන්න ව්‍යාවර්තයේ අගය මොනවා වෙනවද? අඩු වෙනවා. ව්‍යාවර්තය අඩු වෙනකොට ඇල්ෆා අඩු වෙනවා. ටෝ අඩු වෙනකොට මේ මෙතනදී ගත්තොත් ටෝ සමානයි i ඇල්ෆා. මෙන්න මේක l අඩු වීම හින්දා ව්‍යාවර්තය අඩු වෙනවා. ව්‍යාවර්තය අඩු වෙනකොට ඇල්ෆා අඩු වෙනවා. ඊට පස්සේ මේ පැත්තේදී වගේ බැලුවොත් මේ වගේ තැනකට ආවොත් එහෙනම් මොකද වෙන්නේ? මේ වගේ තැනකට ආවොත් mg ගෙන් ව්‍යාවර්තය ඇති වෙන්නේ මේ හරිය එනකොට යන දිශාවටමයි ව්‍යාවර්තය ඇති වෙන්නේ. ඒකින්ද ධන තොරණයක් මේ පැත්තට එනකොට මොකද වෙන්නේ? යන දිශාවට විරුද්ධවයි ව්‍යාවර්තය ඇති වෙන්නේ. ඒකින්ද ඍණ තොරණයක් මන්දණයෙන් යන්නේ. ආයි මන්දණයෙන් ගිහිල්ලා මෙන්න මෙතනදී ශනික නිශ්චලතාවයටපත් වෙනවා. මෙතනදී ආයේ මොකක් වෙනවද? ඔමෙගා සමානයි බිඳුව වෙනවා. මෙතනදී ඔමෙගා සමානයි බිඳුව වෙනවා. පැහැදිලිද? එහෙනම් අන්න ඒකට උත්තරයේ අංක 4 කියන එක ගන්න පුළුවන්. පිළිතුරු අංකය 4 කියන එක ගන්න පුළුවන් 25 වෙනි ප්‍රශ්නයට.